සියලුම දෙනාට ආයුබෝවන්. කොහොමද සතියන්දේ ඔබේ? අපි විශ්වාස කරන හොඳින් නැතේ කියලා. බොහෝ ප්‍රදේශවලට වර්ෂාවක් තියෙනවා. ඒ නිසා වර්ෂා සහිත කාලගුණයත් එක්ක ඔබ මේ දෛනික ක්‍රියාකාරකම් සිදු කරනවා ඇති. වැස්ස වැඩි වුණාම ටිකක් කම්මැලි ගතියක් එනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම තමන් කරපු සැලසුම් ටිකක් එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් වැස්සත් එක්ක අමතක කරන්න නොකළ යුතු දේවල් ඔය අතරේ තියෙනවා. අපි කතා කරනවා කොරෝනා පිළිබඳව. අපිට ප්‍රධාන මාතෘකාවක් බවට ලෝකෙම පත් වෙලා තියෙන නිසා ඒ අතර පරිසරයේ පවිත්‍රතාවය ගැන හැමත් ටිකක් හිතන්න. වැස්සත් එක්ක වතුර එකතු වෙන්න පුළුවන්, ඩෙන්ගු හැදෙන්න පුළුවන්. ඒ දේවල් ගැනත් හිතන්න. ඉතින් කොහොමද හිතවතුනි දැන් ලෝකේ අපිට ඇවිදින්න පුළුවන් කමක් නැති වුණාට, ලෝකයට ලංකාවට එන්න පුළුවන් කමක් නැති වුණාට මේ දවස්වල ටිකක් අර මේ අපි කියන්නේ ලෝකල් ටුවරිසම් නැත්තම් මේ ඩොමෙස්ටික් ටුවරිසම් අපේ මේ දේශීය සංචාරක කර්මාන්තය කරනවා බොහෝ විට වැඩි කියලා අපිට දැනෙනවා. ඒ නිසා ඔබත් ඔබේ දරුවෝ එක්ක යම් යම් ප්‍රදේශවල ඇවිදින්න යන්න ඇති. පහුගිය දවස්වලත් විශේෂ නිවාඩු කරන්නවත් තිබුණු නිසා. කොහොමද ඉතින් එහෙම රටේ ලෝකේ තොරතුරු දකින්න නැත්නම් ලංකාව පුරා තොරතුරු දකින්න ඔබ උනන්දුවක් දැක්වුවාද? සමහර විට සැලසුමක් ඇති. ඒ සඳහා සුදුසුම කාලයක් කියලාත් වෙලාවකට අපිට හිතෙනවා මේ දවස්. ඒ නිසා මේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව බොහෝ දේවල් කතා කරන්න ඉතුරු වෙලා තියෙන කාලයක් වර්තමාන කාලේ ලෝකයේ පවතින තත්ත්වයන් හමුවේ. ඒ නිසා අපි අද ශනිදාය බොන් වැඩසටහනේ වැඩි වශයෙන් කතා කරන්න කල්පනා කළා මේ දේශීය සංචාරක කර්මාන්තය. ඔබ යන්නේන තැන් ගැන. මේ අපේ රටේ බලන්න තියෙන තැන් ගැන. අපිට ගිහිල්ලා විනෝද වෙන්න සතුටු වෙන්න තියෙන තැන් මොනවද? ඒ තැන් වලට ඔබ යන්න උත්සාහ කරනවා නම් කොහොමද මේ දේවල් කරන්න ඕනේ? පවතින තත්ත්වයන් හමුවේ. මේ ගැන අපි කතා කරන්න කල්පනා කළා. ඊට පොඩි හේතුවක් තියෙනවා. හෙටට යෙදෙන ලෝක සංචාරක දිනය. සංචාරක දිනය තේමා කර ගනිමින් ප්‍රධාන වශයෙන්ම වැඩි බර තැබීමක් මේ දේශීය සංචාරක කර්මාන්තය වෙනුවෙන් තබාගෙන සමස්තයක් විදිහට මේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව කතා කරන්න අපි කල්පනා කළේ. ඒ නිසා අද සතියන්තයේ ඔබට වැදගත් වේවයි කියලා අපි විශ්වාස කරනවා මේ කතා කරන කරුණු. ඒ වෙනුවෙන් මෙතරියේ ඉන්නවා අද කීප පාර්ශවයක් සංචාරක අමාත්‍යාංශ අතිරේක ලේකම් සංවර්ධන වරුණ සමරදිවාකර මහත්මයා ඉන්නවා. ආයිබන් ඔබතුමන්ට. ආයිබන්. ඒ වගේම බොහොම ගෞරවයෙන් අපි පිළිගන්න ඔබතුමා. ඒ වගේම සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඉන්නවා ධම්මිකා විජේසිංහ මහත්මිය. ඔබතුමියටත් සේමයි ආයිබෝවන්. ඒ වගේම මේ සාකච්ඡාව සඳහා එකතු වෙනවා සංචාරක සංවර්ධන අධිකාරියේ සංචාරක සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහත්මයා. ආයිබෝවන්. සංචාරක අමාත්‍යාංශය වරුණ සමරදිවාකර මහත්මයාගෙන් මට අහන්න ඕන ප්‍රශ්නේ. දැන් ලෝකේ හැම රටකටම මේ වගේ සංචාරක අමාත්‍යාංශ කියලා එකක් තියෙනවද සාමාන්‍ය? ඔබතුමාගේ දැනීමේ හැටියට. ඔව්. සංචාරක ශාස්ත්‍රය කියන එක ලෝකේ හැම රටකම ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගයක්. ඒ නිසාම සංචාරක ශාස්ත්‍රයේ නියාමනය කිරීම සඳහා අනිවාර්යයෙන් අමාත්‍යාංශයක් හෝ විශේෂ නැත්නම් දෙපාර්තමේන්තුවක් එහෙමත් නැත්නම් මණ්ඩලයක් ඒ වගේ ආයතනයක් ලෝකේ ඕනම රටක තියෙනවා. බොහෝ විට රටවල් වැඩි ගණනක අපිට හම්බ වෙනවා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ තියෙනවා. ඒ වගේම සමහර රටවල් වල මේ කටයුත්ත බාර දීලා තියෙනවා ස්වාධීන මණ්ඩලවලටත්. එතකොට ඒ වගේ ආයතන සමහර වෙලාවල් වලට එකම ඒ කියන්නේ රටක් ඇතුලේ ආයතන කීපයක් සමහර වෙලාවට තියෙන්නට පුළුවන් සංචාරක කටයුත්ත බාරව. ඒ වගේ ආයතන සම්බන්ධීකරණයක් වෙලා මේ සංචාරක ශාස්ත්‍රය නියාමනය කරනවා ඒ අදාළ රටවල් වල. මගේ කැහුවේ දන්නවද ඔබතුමාගෙන්? සාමාන්‍යයෙන් අපේ රට හඳුන්වන්නේ මේ සංචාරක පාරාදීසයක් කියලානේ. මේ රටේ කොහෙද සංචාරය කරන්න නුසුදුසු? මොනවද දකින්න නැත්තේ? මේ රට පුදුමාකාර සංචාරක කර්මාන්තයට ඔබින තැනක්. හැබැයි ලෝකේ සමහර රටවල් වලට එහෙම නැහැනේ. තියෙන මේ සොච්චම තමයි ඔවුන්ගේ මාකට් එක බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා උන්ට එක්තරා විදිහකින් සංචාරක අමාත්‍යාංශයක් වගේ දැවැන්ත ව්‍යුහයක අවශ්‍යතාවයක් තියෙනවද අවශ්‍යද කියලාත් අපිට වෙලාවකට හිතනවා. ඒ දින අපිට මේ දේවල් අවශ්‍යයි. හොඳයි සංචාරක අමාත්‍යාංශය. අපේ රටේ මේ සංචාරක කර්මාන්තය පිළිබඳව මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න කොහොමද වර්තමාන තත්ත්වය? ඔව් අපි කවුරුත් දන්නා වූ කාරණයක් තමයි මේ මොහොත වෙනකොට ලෝකයේම මේ කොවිඩ් වසංගතය නිසා ගමනාගමනයේ සීමා වූ තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් අපිත් ඒ තියෙන ගෝලීය තත්වයට මේ වෙනකොට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ සංචාරක කර්මාන්තය හරියටම කිව්වොත් විදේශිකයින් හා සම්බන්ධ සංචාරක කර්මාන්තය මේ වෙනකොට 100%කින්ම නතර වෙලා තියෙන්නේ. අපි විදේශීය සංචාරකව මේ වෙනකොට කිසි කෙනෙක් රටට ගෙන්නන්නේ නැහැ. ඒත් එක්කම ඒක අපිට විතරක් බලපාන කාරණයක් නෙවෙයි. ඒක අපි ලෝකයටම පොදු දෙයක්. හැබැයි අපි ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ අපිට විතරක් විශේෂිත වූ කාරණයක් තිබුණා. ඒ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. එතකොට අපි ඇත්තටම එකාතකට ගත්තොත් මේ අතින් ටිකක් අවාසනාවන්තයි වගේ එක එල්ලේම එළඹුණු එකක් පිට තව එකක් එළඹුණු ව්‍යසන දෙකකට අපි දැන් මුහුණ දීලා ඉන්නවා. ඒ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය ගත්තොත් මේ වෙනකොට තියෙන්නේ තරමක්
අර්බුදකාරී මට්ටමක. හැබැයි අර ඕනෑම අඳුරු වලාවක රිදී රේඛාවක් තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ. මේක අපි හැමෝටම බලපාපු දෙයක්. නමුත් අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඉදිරි කාලය තුලදී මේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන් යම්කිසි විසඳුමකට එළඹෙන්න පුළුවන් වුණොත් ලෝකයට යම්කිසි සාධාරණ විසඳුමක් හොයාගන්න පුළුවන් වුණොත් සාර්ථක විසඳුමක් හොයාගත්තොත් මම හිතනවා ඊගාවට සංචාරකයන්ගේ අංක 1 ගමනාන්තය වෙන්නේ ලංකාව. ඒ සහතිකයේ දැනට අපිට රටවල් ගණනාවකින් හම්බෙලා තියෙනවා. දැන් වැඩි ඈතක් නැහැ. ජර්මනිය මේ ඊයේ පෙරේදා ප්‍රකාශ කරේ සංචාරයට සුදුසුම රටවල් වලින් එකක් කියලා ලංකාව. ඒ අනුව අපි ලෝකයේ ඉදිරියේ හොඳ සහතිකයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා අපි අනාගතයට සූදානම් වීම තමයි මේ මොහොත වෙනකොට කරන්න ඕන නැත්තේ. ඒකට සූදානම් වීම. පෙර නිමිති අපිට පේනවා. ඔව් පැහැදිලිවම. අපේ රට ආරක්ෂිත වීම නිසාම විදේශිකයෝ විශේෂයෙන්ම සංචාරය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය හිතන්න පුළුවන් ලංකාව කියන්නේ හොඳ තැනක්. ලස්සන වගේම ලංකාව හරි ආරක්ෂිතයි. සුරක්ෂිතයි. ඒ නිසා අපේ ලංකාවට ඉක්මනින් එන්න ඕන කියලා ඔවුන්ගේ හැඟීමක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් පරිස්සම් වෙන්නත් ඕන පවතින තත්ත්වයේ හමුවේ. ඒ අතර මට ඔබතුමා පැහැදිලි කරන්නකෝ ලංකාවේ මේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ? ඔබතුමාගේ අමාත්‍යාංශයට අනුබද්ධව ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ? ඔව්. දැන් ඇත්තටම මම අර මේ කල්නුත් සඳහන් කරන්න හිතපු කාරණයක් තමයි ලංකාවේ සංචාරක කර්මාන්තයේ අතීතයේ ඉඳලම තිබුණා. හැබැයි සංචාරක කර්මාන්තයේ බරපතල කඩාවැටීමක් තිබුණා මේ අර පහුගිය යුද්ධ සමයේදී. ඊට පස්සේ මේක ශීඝ්‍ර නැග්මකට එහෙම නැත්නම් ශීඝ්‍ර දියුණු වීමක් ආරම්භ වුණේ 2009න් පස්සේ. 2015 වසරේදී තමයි පළමු වතාවට ලංකාවේ සංචාරක විෂය සඳහා අමාත්‍යාංශයක් පිහිට වෙන්නේ. එතෙක් සංචාරක ශාස්ත්‍රයේ තිබුණේ වෙනත් අමාත්‍යාංශවල එක කොටසක් හැටියට. ඉතින් එහෙනම් ඒ කියන්නේ පළමු වතාවට ලංකාව හඳුනාගත්තා සංචාරක කියන ශාස්ත්‍රය ඊටාම වැදගත් කියන එක. ඊට පස්සේ 2015න් පස්සේ අපේ සංචාරක අමාත්‍යාංශය ස්ථාපිත කරායින් පස්සේ එතෙක් සංචාරක ශාස්ත්‍රයේ කටයුතු කරපු ආයතන 4ක වගකීම අපිට පැවරුණා. ඒ ආයතන 4 තමයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ඒ වගේම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ඒත් එක්කම සම්මුති හා සම්මේලන කාර්යාංශය සහ හෝටල් කළමනාකරණ පාසල. අපි කවුරුත් දන්න භාෂාවෙන් කියනවා නම් හොටෙල් ස්කූල් එක. ඒක තමයි ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන නාමය. එතකොට මේ ආයතන 4 ස්ථාපිත වෙලා තියෙන්නේ අතරම 2005 අවුරුද්දේ සම්මත කරගත්ත අංග 38 දරන ජාතික සංචාරක සංවර්ධන පනත යටතේ. ඒ වෙනකොට ඇත්තටම ඉස්සර කාලෙදි තිබුණේ මේක මේ ආයතන 4ම තනි ආයතනයක් හැටියට අපි ටුවරිස්ට් බෝඩ් එක කියලා කිව්වේ ඒකට සංචාරක මණ්ඩලය. හැබැයි පසු කාලීනව මේ සංචාරක මණ්ඩලය කියලා තිබුණ එක තමයි ඔය මම කලින් සඳහන් කරපු ආයතන 4ට වෙන් වුණේ. එතකොට මේ ආයතන 4 තමයි ලංකාවේ සංචාරක ශාස්ත්‍රයේ තියෙන සියලුම පැතිකඩවල් ආවරණය කරන්නේ. එක පැත්තකින් ගත්තොත් සංචාරක කර්මාන්තයේ නියාමනය හා පාලනය. ඒක සංචාරක සංවර්ධන අධිකාරියෙන් සිදු කරන්නේ. ඒගොල්ලෝ තමයි සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කරන්නේ. ඊගාවට ඒවට අවශ්‍ය නීති රීති රෙගුලාසි හදන්නේ. ඒ කටයුත්ත සංචාරක සංවර්ධන අධිකාරියෙන් සිදු වෙනවා. ඒත් එක්කම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තමයි ලෝකයේ පුරා ලංකාව ප්‍රචලිත කරන්නේ. ඒගොල්ලන්ගේ මූලික කාර්යභාරය තමයි ලෝකයට ලංකාව පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙන එක. ඒකට ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය වෙන්නේ අපේ විදේශ තානාපති කාර්යාලයත් එක්ක එකතු වෙලා ලෝකේ අපිට සංචාරකයන් ආකර්ෂණය කරගන්න තියෙන ප්‍රදේශවල එහෙම නැත්නම් ලෝකයේ විවිධ භූමි ප්‍රදේශවල අපේ ලංකාව සම්බන්ධයෙන් හොඳ පුළුල් ප්‍රචාරයක් ගෙනියන එක. ඒ සඳහා ඒගොල්ලෝ විවිධාකාර වූ උපාය මාර්ග පාවිච්චි කරනවා. ඒවත් කාලයත් එක්ක පරිණාමය වෙන දෙයක්. දැන් යන්නේ ඩිජිටල් තාක්ෂණේ, සෝෂල් මීඩියා. එතකොට අපි ඒවට ක්‍රමක්‍රමයෙන් හුවමාරු වෙන්න ඕනේ. ඉස්සර අර කරපු ට්‍රේඩ් ෆෙයාර් වල ඉඳලා මේ පැත්තට පරිණාමය වෙන්න ඕනේ. ඊගාවට තුන්වෙනුව මම සඳහන් කරපු එක තමයි සම්මේලන හා සම්මුති කාර්යාංශය. ඇත්තටම අපේ රටට තාමත් තරමක් ආගන්තුක ශාස්ත්‍රයක් මේ යටතේ පාලනය වෙන්නේ. ඒ තමයි මේ සම්මේලන සඳහා ලංකාව විවෘත කරලා දෙන එක. දැන් ඒක හොඳ ආදායම් උත්පාදන මාර්ගයක් ගෝලීය වශයෙන් බැලුවොත්. ලෝකේ බොහෝ රටවල් වල විවිධ සමාගම් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සංවිධාන වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සමුළු පැවැත්වීම සඳහා වෙනත් රටවල් තෝරා ගන්නවා. ඒ තෝරාගන්නේ පහසුකම් දිහා බලලා, ඒ රටේ තියෙන ආකර්ශනීය තත්ත්වය දිහා බලලා ඒ අනුව තමයි තෝරාගන්නේ. එතකොට ඒකත් අපිට එකාතකට ගත්තොත් එහෙම අර මාකට් කරන්න පුළුවන් එක ශාස්ත්‍රයක්. ඉතින් ඒ අනුව අපේ සම්මුති කාර්යාංශය ඒ කාර්යය සඳහා
කටයුතු කරනවා. එතකොට ඒගොල්ලොත් ඇත්තටම කරන්නේ ලෝකේ පුරා අපිව ප්‍රචලිත කරන එක. ඊගාවට අවසාන වශයෙන් සඳහන් කරපු හෝටල් කළමනාකරණ ආයතනයේ තමයි මානව සම්පත් පුහුණු කිරීම සිදු කරන්නේ සංචාරක ක්ෂේත්‍රයට. එතකොට ඒගොල්ලෝ තමයි මූලික වශයෙන් ගත්තොත් සත්කාරක සේවාද එහෙම නැත්නම් මඟ පෙන්වන්නන්ද මේ සියලුම දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය පුහුණු ලබා දෙන්නේ. එතකොට ওই විදිහට තමයි ආයතන හතරින් නියාමනය වෙන්නේ අපේ රටේ. සමස්තය ආවරණය වන විදිහට ඊටාම දැවැන්ත ව්‍යුහයක් මේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ඔබතුමාලා අතර ක්‍රියාත්මකයි. දැන් මේ අතර ඉන්න එක පාර්ශ්වකරුවෙක් තමයි සංචාරක සංවර්ධන අධිකාරිය. නියාමනය කියන කාර්යභාරය පැවරලා තියෙන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය තමයි ධම්මිකා විජේසිංහ මහත්මිය. රටකට තියෙන්න ඕනේ ප්‍රතිපත්තියක්. ඒ රටේ ආවට ගියාට පිට මේ රටවල් වල යමක් කරන්න බෑනේ සංචාරක ව්‍යාපාරයටත් එසේමයි. ඒ වෙනකොට දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙනකොට වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ සඳහන් වෙලා තියෙන සංචාරක කර්මාන්තය හා සම්බන්ධ තියෙන ක්‍රමවේද අර මෙතුමා කිව්වා වගේ ක්‍රියාත්මක කිරීමේ එක පාර්ශ්වකරුවෙක් තමයි ඔබතුමාලා. කොහොමද මේ තියෙන ඒ ඉලක්ක සපුරා ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය? ඔව් චමින්ද සංචාරක සංවර්ධන අධිකාරිය අපේ අතිරේක ලේකම්තුමා කිව්වා වගේ මේ සංචාරක ක්ෂේත්‍රයේ තියෙන සියලුම දෙනාව ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම, ඒ වගේම දැන් අපි සංචාරය සඳහා යම්කිසි නිමයුමක් තියෙන්න ඕනනේ. ඒ නිමයුම් සකස් කිරීම, ඒවට නිර්ණායක සැකසීම, ඒ සියලුම දේ කරන්නේ සංචාරක සංවර්ධන අධිකාරියෙන්. එතකොට අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. දැන් ඔබතුමා හිතන්නකෝ ඔබතුමාට තියෙනවා හොඳ වටිනා වාහනයක්. බෙන්ස් එකක් වෙන්න පුළුවන්, අවුඩි එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාට ඒක පැදගෙන යන්නත් පුළුවන්. හැබැයි පුළුවන් ද කෙනෙක්ට තමන්ගේ වාහනේ නිකන් පාරට දාලා එලවගෙන යන්න? බැහැ. මොකද රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. රියදුරු බලපත්‍රයක් නැතුව තදවගෙන ගියොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම තමයි අර 2005 අංක 38 දරන සංචාරක පනත අනුව සියලුම සංචාරක සේවා සපයන්නන් අධිකාරිය යටතේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක මූලික සංචාරක සේවා සපයන්නන් කියලා කියන්නේ කවුද? එතකොට අපි කියනවා හෝටල් එහෙම නැත්නම් වාසස්ථාන සපයන කියන්නේ ඇකොමඩේෂන් ප්‍රොවයිඩර්ස්ලා කියනවා. එතෙන්දී අයිති වෙනවා ඔය මේ තරුපන්තියේ හෝටල්. ඊට පස්සේ බුටික් විලා බුටික් හොටෙල්ස් කියන කොටස වෙන වෙනම පවත්වන ඒවා. ඊට පස්සේ තරුපන්තියට අයත් නොවන හෝටල් මේ සංචාරක නිවාස දැන් අලුත්ම එක තමයි ප්‍රජාපාදක වෙලා තියෙන හෝම් ස්ටේ කියන එක. තමන්ගේ නිවසේ කොටසක් සංචාරකින් සඳහා ලබා දෙන. මේ සියලුම දෙනා සේවා සපයනවා. ඒ වගේම සංචාරකයන් සඳහා මාර්ගෝපදේශ සපයන සංචාරක මඟ පෙන්වන්න. ඊට පස්සේ සංචාරක රියදුරන්. ඊට පස්සේ ටුවර් ඔපරේටර්ස්ලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි සංචාරක ගමනාන්ත කළමනාකරු කියන්නේ අපේ රටේ සංචාරය කරන්නන් සඳහා ඒගොල්ලෝ යන්න ඕනේ කොහෙටද, යන්නේ කොහොමද, නවතින්නේ කොහොමද, මේ සියලුම දේවල් සකස් කරලා දෙන කට්ටිය. මේගොල්ලෝ ඒ වගේම සංචාරකයෙක් සඳහා යම්කිසි භාණ්ඩයක් අලෙවි කරනවා නම් මැණික් ගලක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, වෙන යම්කිසි සුවනිය එකක් වෙන්න පුළුවන්, මේවා අලෙවි කරන අය. මේ සියලුම දෙනා සංචාරක සේවා සපයන්නන්. එතකොට මේ හැම දෙනාම අපේ යටතේ ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට විවිධ වර්ගවල සංචාරක ගමනාන්ත තියෙනවානේ. එතකොට ඇඩ්වෙන්චර් ටුවරිසම් කියලා කියනවා. අපි විවිධ අත්දැකීම් ලබා දෙන. ඒ වගේම වෝටර් බේස් එහෙම නැත්නම් එයා බේස් මොන හරි දැන් ජල ක්‍රීඩා වෙන්න පුළුවන්. එතකොට ඔය ග්ලයිඩින් වගේ දේවල් තියෙනවා. ඒ වගේ විවිධ සංචාරක නිපැයුම් තියෙනවා. මේ හැම දෙයක්ම ලබා දෙනවා නම් ඒගොල්ලෝ අපිත් එක්ක ලියාපදිංචි වෙන්න ඕනේ. මේ ලියාපදිංචි වෙන්න යම් යම් නිර්ණායක අපි සකස් කරලා තියෙනවා. ඒ නිර්ණායකයන්ට අනුගත වෙලා තමයි මේගොල්ලෝ අපිත් එක්ක ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් මේ ලියාපදිංචි කිරීමේදී දැන් සමහර කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ඇයි අපි ලියාපදිංචි වෙලා අපි ඔකට ගාස්තුවක් ගෙවන්න ඕනේද එහෙම කියලා. නමුත් අපි මේ අරමුණ ගාස්තුවක් ලබා ගැනීම නෙවෙයි. ලියාපදිංචි කිරීම තුලින් වඩා හොඳ නියාමනයක් කරලා ඒ හරහා සංචාරකයාට වඩා හොඳ සේවාවක් ලබා දෙන්න. මොකද අපි ඕනෑම කෙනෙක් අපි වැඩි මුදලක් ගෙවලා වුණත් යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න සූදානම් මේකේ ක්වොලිටි එක තත්ත්වය හොඳ නම්. ඒ වගේම තමයි සංචාරකයාත්. සංචාරකයාට වඩා හොඳ සේවාවක් අපි ලබා දෙනවා නම් ඒගොල්ලෝ වැඩි මුදලක් අපිට ගෙවන්න සූදානම්. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ සංචාරක අපේ තත්ත්වය අපේ සේවාවන්ගේ තත්ත්වය වඩා උසස් කරන්න.
එතකොට අපි අපේ රට ඔබතුමාත් ඉස්සෙල්ලා කිව්වා තිරේක ලේකම්තුමත් කිව්වා අපේ රට ඊටාම වාසනාවන්ත රටක්. අපිට හැම දෙයක්ම තියෙනවා. ලෝකේ හැමදේම තියෙන රටවල් බොහොම අඩුයි. අපිට මුහුදක් තියෙනවා, මුහුදු වෙරළක් තියෙනවා, අපිට කඳුපන්තීන් තියෙනවා, අපිට අභ්‍යන්තර ජලාශ තියෙනවා, ලෝක උරුමයන් තියෙනවා. ලෝක උරුමයන් ගත්තහමත් සංස්කෘතික උරුමයන් තියෙනවා. ඒත් වගේම ස්වභාවික උරුමයන් තියෙනවා. 2500කට එහා ගිය උරුමයක් ගැන අපි කතා කරනවා. මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ වගේම අපි ස්වභාව ධර්මය අපිට බොහෝම ත්‍යාගශීලී වෙලා තියෙනවා. පළතුරු, එළවලු හැම දෙයක්ම අපේ වගේ තියෙන මේ විවිධත්වයක් තියෙන රටවල් හරි අඩුයි. අපි බලන්න අපි විදේශයකට ගියොත් අපි කෙසෙල් ගෙඩියක් කන්න ගියොත් එකම වර්ගයක කෙසෙල් ගෙඩි දකින්න හම්බෙන්නේ. ඒත් අපේ රටේ ගත්තොත් කොච්චර විවිධත්වයක් තියෙනවද? අඹ ගත්තොත් කොච්චර විවිධත්වයක් තියෙනවද? අන්නාසි ගෙඩියක් ගත්තොත් ඒකේ තියෙන සුවඳ දැනුනමත් ඒක විඳ ගන්න පුළුවන්. ඒ තරම් අපිට වාසනාවන්ත රටක්. ඉතින් අපි සම්පත් වලින් අනුුණයි. අපි මේවා හරියට අපි ලෝකෙට දෙන්න ඕනේ. අපි දැන් අපි දෙන පළතුරු ටිකට විස රසායනික එකතු කරලා අපි දුන්නොත් අපි විදේශිකයෝ එකට එච්චර කැමති නැහැ. ඉතින් අපි එතකොට ඒ වගේම අපි දැන් හිතන්න කාබයිඩ් ගහලා ඉදවපු අඹ ගෙඩියක තියෙනවද අපි පුංචි කාලේ කාපු අඹ ගෙඩියක සුවඳ රස නැහැනේ. එතකොට ඒ වෙනස දකින්න අනිත් කෙනෙක්. ඉතින් අපි ඒකෙන්ද හැම වෙලෙම බලාපොරොත්තු වෙන්න ඕනේ අපි දෙන දේ ඊටාම හොඳ තත්වයෙන් දෙන්න කියලා. අපි සංචාරක ශාස්ත්‍රය දියුණු කරන්න නම් ඒ දේ තමයි අපි මූලික කරගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහදී ඒකින්ද අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ දේශීයත්වයට මුල් තැන දීලා අපේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ ඒක දේශීය මේ තියෙන අපේ වටිනාකම් වලට මුල් තැන දීලා අපේ ස්වභාවික සෞන්දර්යයට අපේ ස්වභාවික වටිනාකම් වලට මුල් තැන දීලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා. ඉතින් ඒක තමයි අපේ ඉදිරි දැක්ම වෙන්නේ. ඒ වගේම අපේ පරිසරයට හානියක් නොකර පුළුවන් තරම් මේ සියලුම දේවල් රැකගනිමින් ඒ වගේම අපේ අනාගත පරපුර මේ වටිනාකම් පිළිබඳ දැනුවත් කරමින් ඒවා ආරක්ෂා කරගන්න යොමු කරමින් සංචාරක ශාස්ත්‍රය දියුණු කරන්න. ලොකු ඉලක්කයක් තියෙනවා. ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබතුමන්ලට වගකීම් පවරලා තියෙනවා. ඒ වෙනුවෙන් රට මෙහෙවන්න සංචාරක කර්මාන්තය මෙහෙවීමේ වගකීම තියෙනවා. අර කියන කතාව ඇත්ත. දේශීය ස්වභාවයක් තියෙනවා නම් හොඳයි මේ හැමතැනකම සංචාරක කර්මාන්තය ඇතුලේ. දැන් අපි සමහර තැන්වල අපි දකිනවනේ අපේ රටේ දේශීය තමයි සංචාරක කර්මාන්තය. හැබැයි එතෙන්ද ගියාම තියෙන්නේ විදේශීය දේවල් සමහර වෙලාවනේ. ඒ සංචාරකයර ගන්න තියෙන බඩු බහන්න ටික අපේ රටේ දේවල් නෙවෙයි. එහෙම තැන් තියෙනවා. ඉතින් අපි ඒවා එකිනෙක කතා කරමු. ඔය හදන්න පුළුවන්ද කියලා ඔබතුමාලගෙන් අහන්න ඕන මට. ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහත්මයා දැන් ඔබතුමාට පැවරලා තියෙන්නේ තවත් ආයතනයක්. සංචාරක සංවර්ධන අධිකාරිය. මොකද්ද මේ ආයතනයේ කාර්යභාරය? මම හිතන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ යටතේ තියෙන සංචාරක සැලසුම් සහ අධ්‍යක් සංවර්ධන කියන අංශය තමයි මගේ යටතේ තියෙන්නේ. මට ඊට කලින් කියන්න සංචාරක සංවර්ධන අධිකාරිය. හරි ඔබතුමිය මම ඉස්සලා කිව්වේ නියාමන කටයුතු ලියාපදිංචි කිරීමේ කටයුතු ඒ සියලු දේවල් තමයි වෙන්නේ. එතකොට මේ සංචාරක සැලසුම් සහ සංවර්ධන. එතකොට අර කිව්ව දේවල් වල වැඩි බලයක් තියෙන්නේ ඔබතුමාගේ අධ්‍යක්ෂවරයා විදිහට ඒ කාර්යභාරය කරන්නනේ. ඔව් වැඩි බරක් පැටවෙනවා අනිවාර්යයෙන්. මොනවද ඒ කාර්යභාරය? මම හිතන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දිහා බැලුවොත් අවුරුදු ගණනාවක් තිස්සේ දැන් අපේ අතිරේක ලේකම්තුමත් අධ්‍යක්ෂක ජෙනරාල් තුමියත් කියපු විදිහට ලංකාව සම්පත් වලින් අසීමිත රටක්. වෙන රටවල් එක්ක බලද්දි සිංගප්පූරු වගේ රටක් දිහා බැලුවොත් ඒගොල්ලන්ට නැචරලි උරුම වෙච්ච සම්පත් බොහොම සීමිතයි. නමුත් සංචාරක කර්මාන්තය දිහා බැලුවොත් ඒගොල්ලෝ අපිට වඩා හුඟක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අපි එක මොඩල් එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ sun, sea, sand. ඔය තුන තමයි අපි හුඟක් වෙලාවට සංචාරකයන්ට දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ සංවර්ධන සහ සැලසුම් කියන අංශයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙන්නේ එතනින් ඔබට ගිහිල්ලා ලංකාව කොහොමද අපේ තියෙන අසීමිත සම්පත් සංචාරකයන්ට උරුම කර දීම සඳහා සැලසුම් සකස් කරලා ඒවා සංවර්ධනය කරලා ඒ සඳහා දාල ආයෝජන ලබාගෙන මේක ලබා දෙන්න පුළුවන් කොහොමද කියන එක බොහොම දිගු කාලීන කළමනාකරණයක් යටතේ ඉදිරියට කරගෙන යන්න
පුළුවන් කොහොමද කියන එක සැලසුම් කරන එක තමයි මූලිකම පරමාර්ථය අපේ අංශය. එතකොට ඒක කිරීමේදී අනිවාර්යයෙන්ම යම් බාධක එනවා. නමුත් ඒ සියලු බාධක निराකරණය කරගෙන ඉස්සරහට යෑම හරහා මං හිතන්නේ අපි දැනටමත් ඒ අදාළ ස්ථාන සහ විය යුතු දේවල් මං හිතන්නේ දැන් සංචාරකයේ ක්ෂේත්‍ර කීපයකට කඩන්න පුළුවන්. වැඩිහිටි සංචාරකයෝ ඉන්නවා, තරුණ සංචාරකයෝ ඉන්නවා. එතකොට මම හිතන්නේ දැන් තාක්ෂණයත් එක්ක ටීනේජර්ස් අවුරුදු 18යි 30යි 35යි අතර සංචාරකයෙක් බලාපොරොත්තු වෙන දේ මීට ඉස්සෙල්ලා සංචාරකයෙක් ඒ වයසේදී බලාපොරොත්තු වෙන දේට වඩා හුඟක් වෙනස්. එතකොට අපි කොහොමද ඒ අවශ්‍යතාවයන් අපේ සැලසුම් අතරට ඇතුළත් කරගන්න කියන එක ලොකු වගකීමක් සහ ලොකු චැලෙන්ජ් එකක්, අභියෝගයක් තියෙනවා. මම හිතන්නේ ওই සියලු දේම එකට සංකලනය කරලා ඉදිරියේදී සංචාරක කර්මාන්තය රටට අවශ්‍ය ඉකොනොමියකට, ආර්ථිකයට අවශ්‍ය දායකත්වයේ උපරිමයෙන්ම ලබා දෙන්න පුළුවන් කොහොමද කියන එකට උපරිම තල්ලුව දෙන එක තමයි මම හිතන්නේ අපේ අංශයෙන් සංචාරක සංවර්ධන අධිකාරියත් රටත් සංචාරක අමාත්‍යාංශයත් බලාපොරොත්තු වෙන්නේ. අර කිව්ව මේ අලුත් ප්‍රවණතා ඔස්සේ සංවර්ධන උපක්‍රම ගැන ඔබතුමා කිව්වනේ. ඒකට එළුත් එකතු කරගන්න වෙයි මම හිතන්නේ මේ වසංගත තත්ත්වයන් හැමුවේ සංචාරක අනිවාර්යයෙන්ම විශේෂයක් දෙද. මොකද ලෝකයේම මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන නිසා. දැන් මට කියන්න දැන් ඔබ සංචාරක සංවර්ධන අධිකාරිය විදිහට ආයතන නියෝජනය කරනකොට ඔය කියන සංචාරකයා කියලා කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මේ සුද්දෝ. අපි එහෙම හිතන්නේ මේ විදේශිකයෝ ගැන තමයි අපිට ඔළුවට එන්නේ. ඔබේ ආයතනයට අයිතිද මේ දේශීය සංචාරක ව්‍යාපාරය කියන එකත් අයිතිද? අනිවාර්යයෙන්ම සංචාරක කියන්නේ දේශීය සහ විදේශීය කියන කාණ්ඩ දෙකම අයිති වෙනවා. ඔය කියන සැලසුම් හදන්නේ ඒ දෙගොල්ලම බලන්න අනිවාර්යයෙන්. අපේ රටේ දේශීය සංචාරක කර්මාන්තය ගැන මොකද ඔබේ අදහස? මං හිතන්නේ මේ රට දිහා බැලුවොත් අපි අවස්ථා 4කදී ඉතා අසීරු තත්ත්වයටපත් වුණා. අපි යුද්ධයක නියැලී සිටි අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ ওই අතරතුරේදී අපිට සුනාමි තත්ත්වයක් මතුවුණා. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා. සහ මේ අවුරුද්දේ දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයක් යටතේ අපි සටන් කරනවා. හැබැයි මං හිතන්නේ රටක් විදියට අපි හුඟක් සන්තෝෂ වෙන්න ඕනේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විවිධ සේවා සපයන්නන් මේ හැම අවස්ථාවකදීම ඉතාමත්ම ශක්තිමත් සංචාරක කර්මාන්තය හා එකට සිටියා. මේ හැම මොන වසංගත තත්ත්වයක් මොන ආපදාවක් තිබුණත් අපිට එහි නැගී හිටීමේ හැකියාවක් තිබුණා. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපිට ලැබලා තියෙන පන්නරය. නමුත් අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන එකක් තමයි මේ වෙලාවේ අපි මුහුණ දෙන තත්ත්වය අනිත් සියලුම අවස්ථා තුනට වැඩිය වෙනස්. අනිත් සියලුම අවස්ථා තුනේදී අපිට තිබුණේ ඉන්ටර්නල් අභ්‍යන්තර ප්‍රශ්නයක්. නමුත් බාහිරව සංචාරක මෙහාට එන්න බලාගෙන හිටියා. ඒතකොට අපි මේ අවස්ථාවේදී කොහොමද ඒ සංචාරකයව ඒ සඳහා යොමු කරන්න කියන චැලෙන්ජ් එක නැත්තම් අභියෝගය තමයි අපිට තිබුණේ. නමුත් මේ වෙලාවේදී අපිට විශේෂ තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ලෝක සංචාරක කර්මාන්තය එක තැනක නතර වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපේ සැලසුම් අපි බලන්න ඕනේ දිගු කාලීන කෙටි කාලීන කියන ක්‍රම දෙක යටතේ. මම හිතන්නේ කොවිඩ් වසංගතය ගැන කතා කරුවොත් සෞඛ්‍ය බලධාරීන්ගේ මතය තමයි මේක එක දවසකින් දෙකකින් ඉවර වෙන සිටුේෂන් එකක් නෙමෙයි. මම හිතන්නේ දත්ත දිහා බැලුවත් ඒක හුඟක් පැහැදිලිව පේනවා. පළවෙනි මාස 6 ගත්තොත් මිලියන 6ක් වගේ ප්‍රමාණයක් තමයි ආසිද්ධිතයෙන් වාර්තා වුණේ. නමුත් ඊළඟ මාස 3 ගත්තම මේ මිලියන 6 අද වෙනකොට මිලියන 32 විතර වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මරණ සංඛ්‍යාව 3 ලක්ෂයයි පළවෙනි මාස 6 ඊළඟ මාස 4දී තව ලක්ෂ 7ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපිට මේක දැනුන් නැති වුණාට මම හිතන්නේ අපෙන් රටේ සීමා වලින් එහාට ගියාම මේක අදටත් බොහෝ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නේ දිහාට මම හැරුණොත් මේ වගේ අවස්ථාවක රටක් හැටියට අපේ මූලික සැලැස්ම වෙන්න ඕනේ කෙටි කාලීනව අපි කොහොමද කර්මාන්තය ආරක්ෂා කරගන්නේ කියලා. මම හිතන්නේ එතනදී ওই දේශීය සංචාරකයා කියන පුද්ගලයා හැමතිස්සෙම ඒ ආරක්ෂාවට අපිට තමුන්ගේ බර දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අදටත් ඔබතුමා හරි අපි කිසි කෙනෙක් සැටර්ඩේ සෙන්සුරාදා ඉරිදාක සතියන්තයක ගියොත් සාමාන්‍යයෙන් හැම හෝටලයක්ම 80% 100 වගේ
දේශීය සංචාරකයන්ගෙන් ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දවස්වල ටිකක් දේශීය සංචාරක කර්මාන්තය වෙනුවෙන් ටිකක් මිල ගණන් වල අඩුවීමකුත් තියෙනවා නේ. තියෙනවා. නමුත් ඒක තමයි මම හිතන්නේ. ඒ කියන්නේ සංචාරක සේවා සපයන්නන් ඒක තේරුම් අරන් තියෙනවා. මේ වෙලාවේ අපේ අර කෙටි කාලින සැලැස්ම වෙන්නේ ලොකු සල්ලි හැවීම නෙමෙයි. කොහොම හරි මේක තමුන්ගේ වියදම් කව කරගෙන කොහොමද කර්මාන්තය ආරක්ෂා කරගෙන හරි වෙලාව වෙනකන් රැඳී හිටින්න කියන එක. හොඳයි. එhmenan මොන්න මේ වෙලාව ඇවිල්ලා තියෙන ඔබට රටේ තොටේ ඇවිදලා යන්න රටේ ඇවිදින්න කියලා අපි කිව්වනේ රට වටා ඇවිදින්න පුළුවන් බොහෝ තැන් බලන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් කාලය ඉඩකඩ වෙන් කර ගන්නවා නම් හොඳයි. කාලය ලැබිච්ච වෙලාවෙදී අපිට මේ දේවල් කරන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට ලොකු මිල ගණන් එක්ක තමයි අපිට මේ දේවල් කතා කරන්න වෙන්නේ. අපි ඒ සියල්ල ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන තව පැයක කාලයක් ඇතුළත විරාමයක් ලබා ගන්නවා විනාඩි කිහිපයකින් පසුව යලිත් අපි කතා කරමු සංචාරක කර්මාන්තය ගැන. අසනාවන් ආයුබෝවන් ආයුබෝවන් ශරිදායිබෝන් අද අපේ කතාබහ සංචාරක කර්මාන්තය පිළිබඳව වර්තමානයේ පවතින මේ වසංගත රෝගී තත්ත්වයන් එක්ක සංචාරක කර්මාන්තය ගැන කතා කරන්න ලොකු මාතෘකා ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසායි අපි ශරිදායිබෝන් වැඩසටහනේ එය එක කාරණයක් වගේම හෙටට යෙදෙනවා ලෝක සංචාරක දිනය. ඒ සියල්ල පාදක කරගෙන අපි අපේ සාකච්ඡාව කරමින් ඉන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා මුලින් පැහැදිලි කළා තියෙන අභියෝග පිළිබඳව. මට අතිරේක ලේකම්තුමාගෙන් දැනගන්න ඕන තවත් කාරණයක්. දැන් මේ සියල්ල මත සංචාරක කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනනේ. ඔබතුමන්ලා යම් යම් ක්‍රමෝපායන් අනුගමනය කරනවා යයි කියලා කිව්වා. නමුත් දැවැන්ත ආයෝජනයක් කරපු දැවැන්ත පෙරලා වටිනාකමක් ලැබෙන ක්ෂේත්‍රයක් මේ. ඒ වගේ වෙලාවක මොනවද ඔබතුමන්ලා මේ සංචාරක කර්මාන්තය ආරක්ෂා කරන්න කරලා තියෙන්නේ? ඔව් ඒක මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව මේ වෙලාවේදී හැමෝම කතා කරන දෙයක් රජයක් හැටියට අපි මොකද කරේ කියන එක. ඇත්තටම ලෝකේ ගොඩක් රටවල් තමන්ගේ රටේ සංචාරක ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ පියවරවල් ගත්තා. ඒ රටවල් වලට පුළුවන් තරමට. හැබැයි අපි ගත්තොත් එහෙම අපිත් රජයක් හැටියට අපිට පුළුවන් ක්‍රියාමාර්ගවලට තමයි අපි අවතීර්ණ උනේ. මම මේක කිව්වේ අපි කරපු දේ ඇමරිකාව කරපු දේත් එක්ක සංසන්දනය කරන්න බෑ. අපි කරපු දේ නවසීලන්තේ කරපු දේත් එක්ක සංසන්දනය කරන්නත් බෑ. මොකද නවසීලන්තයේ තියෙන ආර්ථිකය හෝ නවසීලන්තයේ තියෙන හැකියාවන් නෙමෙයි අපිට තියෙන්නේ. අපි ඉන්න තැන ඉඳලා තමයි මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඉතින් ඒ අනුව ගත්තොත් අපි ඇත්තටම පැහැදිලිව හඳුනාගෙන තියෙනවා සංචාරක ශාස්ත්‍රයේ නියුතු ව්‍යවසායකයින් විශාල පුළුල් පරාසයක ඉන්නේ. එක පැත්තකින් ගත්තොත් තැඹිලි වෙළඳාම් කරන වෙලෙන්දගේ ඉඳලා අනික් පැත්තෙන් ගත්තොත් මහා පරිමාණ තරුපන්තියේ හෝටලයක් දක්වා ඒ හෝටලයට ආයෝජනය කරපු කෙනා දක්වා ලොකු පරාසයක මේ අය විහිදිලා ඉන්නවා. හැබැයි කොවිඩ් වසංගතයේදී ඒ සියලු දෙනාට එක හා සමානව මේ වසංගතය සලකලා තියෙනවා. මම එහෙම කිව්වේ ඒ බලපෑම අපේ රටේ තැඹිලි වෙළඳාම් කරන කෙනාගේ ඉඳලා අර තරුපන්තියේ හෝටලයක අයිතිකරු දක්වා හැමෝටම එක හා සමානව මේ බලපෑම දීලා තියෙනවා. ඉතින් ඒ නිසා රජයක් හැටියට අපේ වගකීම වෙන්නේ ගොඩක් වෙලාවට අර පහළ කට්ටිය ගැන පමණක්ම සලකා බැලීම නෙවෙයි. අපි දැන් බොහෝ අවස්ථාවලදී හිතනවානේ ආර්ථිකමය ශක්තියක් තියෙන ලොකු ව්‍යාපාරිකයින්ට පුළුවන් මේක දරා ගන්න අපි පොඩි කෙනා ගැන බලන්න ඕනේ කියලා. හැබැයි එහෙම බෑ. අපිට රජයක් හැටියට වගකීමක් තිබුණා මේ සියලු දෙනා සම්බන්ධයෙන් බලන්න. ඒ අනුව අපි පියවර ගණනාවක් ගත්ත. ඇත්තටම මේ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා වාර ගණනාවකදී අවධානය යොමු කරා. ඒත් එක්කම අපේ ගරු අමාත්‍යතුමා තමා වරින් වර මේකට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දාලා ඒවට අවශ්‍ය නෛතික පසුබිම සලසලා දුන්නේ. ඒ අනුව අපි සංචාරක ශාස්ත්‍රයේ නියුතුවන්. හැබැයි මෙතනදී තව අතිරේක කරුණක් සඳහන් කරන්න ඕනේ. සංචාරක ශාස්ත්‍රයේ නියුතුවන් කියලා කියපුවම වරහන් ඇතුලේ දාන්න ඕනේ සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි වූ කියන එක. මොකද හේතුව අපිට සංචාරක ශාස්ත්‍රයේ නියුතු වූ ව්‍යවසායකයන් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපිත් එක්ක වැඩ කරන කෙනෙක්. එහෙම නැති අය ඉන්නවා. මං කියන්නේ ඒගොල්ලෝ මේ සංචාරක ශාස්ත්‍රයේ නැහැයි කියලා. ඉන්නවා. නමුත් අපිට ඍජුව හඳුනා ගැනීමක් කරන්න බෑ. ඒ නිසා මුල් අවස්ථාවේදී ඇත්තටම මේ සහන සපයපුවා සියල්ලක්ම පාහේ යවුනේ මේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ අයට. එතනදී ඇත්තටම අපි මේ පළමු කොටම සලකා බලපු කාරණයක් වුණා මේ වසා දෙමින එහෙම නැත්නම් මේ කාලේ తాවකාලිකව ක්‍රියාත්මක නොවන හෝටල් වල කාර්ය මණ්ඩලවල වැටුප් ගෙවීම බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ අනුව අපි මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඉවර වෙලා ඒ හෝටල් වලට 104ක සහන පොලියක් මත අවුරුදු 5ක් දක්වා ගෙවීමේ කාලයක් තියෙන ණය මුදලක් ලබා දුන්නා. ඒ ණය මුදල් ලබා දුන්නේ හුදෙක් හෝටලයේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහාමයි.
ඒක තහවුරු කරගත්තා මේ අපි EPF ගෙවන අයගෙන් කවුද කියලා ඉවරලා. ඒ තහවුරු කර ගැනීම හරහා බැංකුව ඒගොල්ලන්ට ණයක් ලබා දුන්නා ඉන්න කාර්ය මණ්ඩලයට මේ මාසෙකට රුපියල් 20000 ගාණක් ගෙවන්න පුළුවන් වෙන විදිහට ණය මුදල් ලබා දුන්නා. ඒ එකක්. ඒත් එක්කම අපි සංචාරක ශාස්ත්‍රයේ නියුතු මඟ පෙන්වන්නන් සඳහා එක සැරයක් ගෙවන රුපියල් 20000ක ගෙවීමක් අපි කැබිනට් අනුමැතිය යටතේ ගෙවීමට කටයුතු කරා. ඒකත් මම හිතන්නේ අපි මේ වෙනකොට 2000කට ආසන්න සංඛ්‍යාවකට අපි ගෙවලා තියෙනවා. ඊගාවට සංචාරක ශාස්ත්‍රයේ නියුතු රියදුරන්ටත් ඒ විදිහටම වරකට ගෙවන රුපියල් 15000ක මුදලක් ගෙවීමට කටයුතු කරලා තිබුණා. හැබැයි එතනදී ඔන්න අපිට ප්‍රශ්නයක් මතුවුණා අපේ ලියාපදිංචි වුණු රියදුරන් සහ නොවුණු රියදුරන් කියලා තව කොටසක් ඉන්නවා. ඉතින් එතනදී ඇත්තටම ලියාපදිංචි වුණු අයට වඩා වැඩි නොවුණු කට්ටිය. ඒ නිසාම අපි කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත්තා මේ ලියාපදිංචි නොවුණු අය. ඒගොල්ලන්ට කරදරයක් බරක් නොවන විදිහට නාමිකව හරි ලියාපදිංචි කරගෙන ඒගොල්ලන්ට මේ අදාළ මුදල් ලබා දෙන්න. ඒ කටයුතු දැනටත් සිදු වෙගෙන යනවා. ඒ හැරෙන්නට මම කලින් සඳහන් කරා වගේ අර මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට තිබුණු බරපතලම ප්‍රශ්න වලින් එකක් තමයි අර වැටුප් ගෙවන එක. සේවක වැටුප් ගෙවන එක. අනික් බරපතලම ප්‍රශ්නේ තමයි මේ හෝටල් සහ අනිකුත් සංචාරක ආයතනවල විදුලි බිල්, ජල බිල්, වරිපනම් බිල් සහ ඊට අතිරේකව පළාත් පාලන ආයතන වලට ගෙවන 100% බද්ද. මේ බදු නොකඩවා තාමත් අය කරනවා. එතකොට මේගොල්ලෝ බරපතල අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා. මේ වෙනකොට අධිකරණයට යන මට්ටමට පවා ගිහිල්ලා තිනවා. ඇත්තටම දැන් අපිට අමාත්‍යංශයේ හැටියට අපිට මැදිහත් වෙන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. සමහර කාරණාවලදී. ඇත්තටම සතුටට කාරණයක් එක අතකට අපි විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමට යම්කිසි සාධනීය ප්‍රතිචාරයක් විදුලි බල මණ්ඩලයේ දක්වලා තිබුණා. ඒ අනුව පහුගිය මාස 6ක විදුලි බල මණ්ඩලය මොකක්ද ඒ කියන්නේ සංචාරක හෝටල් වලට ගෙවන විදුලි බිල් පත්. ඒවා පොඩි පහේ ගණන් නෙමෙයි. සමහර ඒවා මිලියන් 2-3 එන්නේ. එතකොට පහුගිය මාස 6ක විදුලි බිල් පත් ගෙවීම සඳහා ඉදිරියට තව සහන කාලයක් ලබා දුන්නා. ඒක වාරික හැටියට බෙදලා ඉවරලා ඒ ටික ලබා ගන්න. මේ ගෙවා ගන්න. ඊගාවට අපි ඒ ඉල්ලීමම කරලා තියෙනවා ජල සම්පාදන මණ්ඩලයෙන්ුත්. අපි හිතනවා ඒකටත් සාධනීය පිළිතුරක් ඒ අය විසින් ලබා දෙයි කියලා. හැබැයි අපිට විසඳන්න බැරි එක්තරා ගැටලුවක් තියෙනවා තාම. ඒ තමයි පළාත් පාලන ආයතන වලින් මේ අයගෙන් එකතු කරන බද්ද. ඇත්තටම වාර්ෂික පිරිවැටුමින් 100ට එකක් කියලා කියපුවාම සමහර මේ හෝටල් වල ඒක අති විශාල මුදලක්. ඉතින් ඒ 100ට එක දැන් ඒගොල්ලන්ට ගෙවා ගන්න බෑ සමහරවිට. දැන් ඇත්තටම ඕකට තර්කයක් ගේන්න පුළුවන් පළාත් පාලන ආයතනයකින්. මමත් පළාත් පාලන ආයතනයක කාලේ වැඩ කරපු කෙනෙක්. ඒ හින්දා මම හොඳටම දන්නවා ඕකට තර්කයක් ගේන්න පුළුවන් මේ ගිය අවුරුද්දකින් මේ පිරිවැටුම ගෙවන්න තියෙන නිසා ගිය අවුරුද්ද සල්ලි හම්බ කරානේ මේ අවුරුද්ද ගෙවන්න කියලා. නමුත් තර්කයේ එහෙම වුණාට දැන් මේ වෙනකොට සියලු දෙනා කඩා වැටිලා ඉන්නේ. ගිය අවුරුද්දේ මුදල් මේ වෙනකොට ගිය අවුරුද්දේ මුදල් මේ වෙනකොට එක්ක ආයෝජනය කරලා එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට වියදම් කරලා. ඉතින් ඒ නිසා මේක අය කිරීම සම්බන්ධයෙන් ඒක ගෙවා දැමීම සම්බන්ධයෙන් මේ අයට ගැටලුවක් තියෙනවා. හැබැයි අනික් පැත්තෙන් පළාත් පාලන ආයතන වලටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ අයවිය යුතු බදු මුදල් අය කර නොගත්තොත් ඒගොල්ලෝ විගණනයට උත්තර දෙන්න ඕනේ. ඊගාවට ඒක පැහැදිලිවම කියලා තියෙනවා. නියමිත කාලයක් මාස 3කට වඩා මේව ප්‍රමාද වෙනවා නම් අධිකරණයට යන්න ඕනේ. ඒක නියමයක් හැටියටම තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණේදී අපි දැඩි උත්සාහයක නියැලෙනවා මේ පළාත් පාලන ආයතනත් එක්ක මේ කතාබහක නියැලිලා මේකට යම්කිසි සහනයක් සලසන්න. මොකද නෛතික වශයෙන් මේකට පදනමක් දාගන්න නම් තියෙන එකම මාර්ගය තමයි පළාත් පාලන පනත් සංශෝධනය කරන එක. ඒක ලොකු වැඩක්. මහනගර සභා ආඥා පනත එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා පනත මේවා මේ සංශෝධනය කරන්න යනවා කියලා කියන්නේ එතකොට අර ලෙඩා මැරිලා. ඒ හින්දා අපි ආයතනත් එක්ක පුළුවන් තරම් මේ පිළිබඳව සංවාදයකට ගිහිල්ලා යම්කිසි සහනයක් අරන් දෙන්න මේ වෙනකොට දැඩි උත්සාහයක නියැලෙනවා. හොඳයි. බොහෝ ප්‍රශංසනීය ක්‍රමෝපායන් ගණනාවක් අනුගමනය කර තිබෙන බව නම් පැහැදිලියි. දැන් ඒ අතරේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය නැද්ද ජාත්‍යන්තර වශයෙන් දැන් සංචාරක සංවර්ධන අධිකාරී මේ කියන ආයතන ඇතිනේ පිටරටත් එක්ක පිටරට ආයතනත් එක්ක තියෙන ගනුදෙනු මේ වෙලාවේදී කොහොමද ඒ ගනුදෙනු වල ස්වභාවය? මොකක්ද අපිට තියෙන තක්සේරුව? ඔව් චන්ද ඒක මම කියන්නම් ඊට ඉස්සෙල්ලා පොඩි ඌණ පූර්ණයක් කරලා අතිරේක ලේකම්තුමා කියප එක ඒතුමා කියපු ඒ සියලුම දේට අමතරව සංචාරක කර්මාන්තය සඳහා වාහන සඳහා ලීස් බදු පදනම් වලින් කල්බදු පදනම් වලින් වාහන ලබාගෙන තියෙනවා. මේවා සම්බන්ධයෙන් ඒ කල්පදු ගෙවීමටත් වසරක සහන කාලයක් ලබා දීමට අපේ ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මහ බැංකුව චක්‍රලේඛ නිකුත් කරා.
ඒ කටයුතුත් කරගෙන යනවා. ඒ වගේම මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ දැන් අපි එතුමා කිව්වා වගේ අපි අපේ සියලුම සහන ලබා දුන්න දේවල් අපි සංචාරක ක්ෂේත්‍රය හරහාම අපි උපයන මුදලින් තමයි අපි ලබා දෙන්නේ. අපේ සංචාරක සංවර්ධන අධිකාරිය මේ ආයතන හතරම සියලුම මේ පුනරාවර්තන වියදම් සපයා ගන්න, ඒ වගේම සංවර්ධන කටයුතු වලට දෙන වියදම් සපයා ගන්න, ඒ සේරම ඒ සංචාරක ක්ෂේත්‍රය හරහා අපි උපයන මුදලින්. ඒ වගේම අපි මහා භාණ්ඩාගාරයටත් මුදල් ලබා දෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රය අපි රැක ගන්න ඕනේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ අධිකාරිය සහ මේ අපේ ආයතනත් 70%කට වඩා ආදායම පහත වැටිලායි අපිත් ඉන්නේ. ඉතින් ඒ තියෙන සුළු ආදායම් තත්ත්වයේ යටතේ අපි කොහොම හරි අපේ ශාස්ත්‍රය රැකගෙන අපේ පාර්ශවකරුවන් රැකගෙන ඉදිරියට යන තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඔබතුමා මතක් කරා වගේ මේ අපිත් එක්ක කටයුතු කරන විවිධ මේ දායකත්වය ලබා දෙන විදේශීය ආයතන අපිට ගොඩක් ලොකු සහන ලබා දුන්නා මේ අවස්ථාවේ. මේ තත්ත්වය ඇති වුණ ගමන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, ඒ වගේම යුරෝපා සංගමය ඉතාම ඉක්මනින් අපිත් එක්ක ඉදිරිපත් වෙලා ඔයගොල්ලන්ට මේ කොවිඩ් කාලේ නැගී සිටින්න අපි උපකාර කරනවා කියලා. ඉතින් අපේ මේ වැඩ කටයුතු බොහොමයකට ඒගොල්ලෝ මූල්‍ය සහන අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම දැන් යුරෝපා සංගමය ගත්තොත් මූලික වශයෙන් කිව්වේ අපිට යුරෝ මිලියන 3.5ක් ලබා දෙනවා කියලා. නමුත් ඒ අපි කටයුතු කරගෙන අපේ රජය මේ කොවිඩ් වසංගතය කළමනාකරණය කරගත් ආකාරය සහ අපි ගන්නා සාධනීය පියවරයන් දිහා බලලා ඒගොල්ලෝ යුරෝ මිලියන 5.3ක්, ඒ කියන්නේ එක ලොකු මුදලක් අපිට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මේ සියලුම ලැබීම් අපි යොදවන්නේ සංචාරක ක්ෂේත්‍රයේ අපේ විශේෂයෙන්ම අපි අවධානයක් යොමු කරනවා සුළු හා මධ්‍යම පරිමාණ අංශය කෙරෙහි. ඒගොල්ලන් කොහොමද මේ කොවිඩ් අවස්ථාවට මුහුණ දෙන්න ඒගොල්ලන්ගේ තියෙන තත්ත්ව වැඩි දියුණු කරගන්නේ, ඒගොල්ලන්ගේ හැකියාවන් දියුණු කරගන්නේ. මොකද දැන් අපි ඉදිරියේදී අපේ සංචාරක ප්‍රවර්ධන කටයුතුත් අපිට කරන්න වෙන්නේ වෙනස් විදිහකට. අපි ඉස්සර වගේ මේ විදේශීය රටවලට ගිහිල්ලා ඒ ප්‍රවර්ධන කටයුතු කරන්න බෑනේ. ඉතින් ඒකට අපි මේ ඩිජිටල් විද්‍යුත් ක්‍රම බොහෝ දුරට පාවිච්චි කරලා කරන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ දේවල් කරනකොට ප්‍රචාරණ කටයුතු කරනකොට ඒවා පිළිබඳ දැනුමක් අපේ සුළු හා මධ්‍යම පරිමාණයේ කල්මනාකරුවන්ට නැහැ. ඉතින් ඒ වගේ ඒවට ඒ පුහුණු වීම ලබා දීලා ඒගොල්ලන්ගේ හැකියාවන් ධාරිතාවන් වර්ධනය කරලා ඒගොල්ලන්ව වඩා ඉදිරියට ගෙනියන්නත් මේ මුදල් වැය කරනවා. ඒ වගේම මම ඉස්සෙල්ලත් කතා කරා අපිට අනන්‍ය වූ අපේ දේශීය දේවල් වැඩි දියුණු කරනවා කියලා. ඒකේ අපේ මූලික දෙයක් තමයි අපේ වෙල්නස් කියන එක. අපේ ආයුර්වේදයේ පමණක් නෙවෙයි අපේ දේශීය හෙළවෙදකම කියන එක. මේ වගේ දේවල් දැන් අපේ මේ කොවිඩ් වසංගතේ කළමනාකරණය කරගන්නත් ඔබතුමාත් දන්නවා ඇති. මේ හෙළවෙදකම සෑහෙන මූලික වුණා. සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ නිසා අපි ලකුණු ලබාගත්ත තැන් අපි පුළුවන් තරම් ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ හෙළවෙදකම අපේ දේශීය ආයුර්වේද යුනානි විවිධ තියෙන අපේ වෙද අංශ, ඒ සියලුම දේවලුත් එතකොට අපේ සෞඛ්‍ය අංශයත් ඒ සියල්ලම අපේ සංචාරක කොටස් හැටියට අපි ඉදිරියේදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේවා සඳහා හරියට රෙගියුලේෂන්ස් රෙගුලාසි සකස් කරලා ඒවා නියාමනය කරලා ඒවා වැඩි දියුණු කරලා කිරීම සඳහා අපි මේ යුරෝපා සංගමයෙන් ලැබුණ මුදල් යම් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ වගේම අපි අත්දැකපු දෙයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙත් කොවිඩ් වසංගතයෙන් පස්සෙත් මේ සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ වෙලාවට මේ වගේ බාහිර දේවල් වලින් විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ බොහොම සසෙප්ටිබල් මේ වගේ දේවල් වලට. ඉතින් එතකොට ඒවාට මුහුණ දීමේ හැකියාව ඇති කරන්න මේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලබා දෙන්න. එතකොට මේ සියලුම සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන අය සඳහා මේ සමාජ ආරක්ෂණ ක්‍රමය නැවතිලා. ඔව් හරි කතා කරා. සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපිට යුරෝපා සංගමයත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් අපිත් එක්ක ඒකාබද්ධ වෙලා කම්කරු අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා. මේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයක් පිහිටවා දෙන්න. ඒ වගේම මේ
ඉස්සෙල්ලාත් අපි කතා කරා අපි අඳුනාගෙන තියෙනවා 4900 ගාණක් ලංකාවේ තියෙන ආකර්ශනීය ස්ථාන. එතකොට මේ ආකර්ශනීය ස්ථාන පිළිබඳව අපි දැනුවත් කරන්න ඕනේ දේශීය වගේම විදේශීය. දැන් අපි කුඩා කාලේ නම් අපි බොහොම නිවාඩු කාලයක් ලැබුණාම මේ සංචාරක ආකර්ශනීය ස්ථාන කරා ගියා. නමුත් දැන් අපේ තියෙන තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක් එක්ක අපේ දරුවන්ට ගොඩක් වෙලාවට ඒ තැන් වලට යොමු වෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේවා පිළිබඳ වැඩි දැනුවත් කිරීමක් කරලා අපේ දරුවන්වත් යොමු කරන්න, අපේ දේශීය සංචාරකයින්වත් මේ ස්ථාන කරා යොමු කරන්න. ඒ තැන්වලදීත් මේ අපි කොවිඩ් එකත් එක්ක වෙලා තියෙන තත්ත්වය අනුව විදේශීය සංචාරකයන් නියාමනය කරගන්න එකේදීත් අපි සූදානම් වෙලා තියෙන අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ සහ මේ මූල්‍යදායකත්වයත් එක්ක ජංගම යෙදවීමක්, ඒ කියන්නේ මොබයිල් ඇප් එකක් ඩෙවලොප් කරනවා. දැන් මේක දැනට ඒකේ සංවර්ධන කටයුතු අපි කරලා ඉවරයි. අපි ඒක සම්බන්ධ කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා ඇප්ලිකේෂන් ETA කියලා කියන ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඔතොරයිසේෂන්. ඒ කියන එතන තියෙන වෙබ් අඩවියට අපි මේක සම්බන්ධ කරනවා අපේ ජංගම යෙදුම. ඒ හරහා අපිට සංචාරකයාගේ සියලුම තොරතුරු, එයා කොහෙද ඇවිල්ලා නවාතැන් ගන්නේ, මොන හෝටලයේද, එයා මොන ස්ථානවලටද අනාගතේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන, මේ තොරතුරු ඔක්කොම අපි ලබාගෙන ඒ යෙදුම හරහා අපි ලබා දෙනවා ඒ දිස්ත්‍රික්කයේ ඉන්න සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් වෙත. එතකොට අපි සෞඛ්‍ය අංශයත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම මේක කටයුතු කරගෙන යන්නේ. එතකොට අපිට යම්කිසි කරදරයක් ඇති වුණොත් කිසිම කෙනෙක් අපි මොකද අපි මෙතුමා අපිට අපේ අධ්‍යක්ෂතුමා පැහැදිලි කරයි මේ ප්‍රොටෝකෝලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අනුව හදිස්සියේ හරි හදිසි තත්ත්වයක් ඇති වුණොත් කෙලින්ම සෞඛ්‍ය අංශයට පුළුවන් වෙනවා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒ වගේ අපි ඒ සියලුම දේවල් සඳහා අපිට මේ විදේශීය අරමුදල් අපිට ලබා දෙනවා. මේ කටයුතු අපේ දේශීය අරමුදල් වැය කරන්නේ නැතුව කොහොමද කරගන්නේ කියලා මේ කටයුතු සඳහා. ඒ වගේ මේ පුහුණු වීම අවස්ථාවලට අපිට ඕස්ට්‍රේලියානු රජයෙන් අපිට ගොඩක් ආධාර කරලා තියෙනවා මේ සියලුම පුහුණු කටයුතු සඳහා වැය දරන්නේ ඕස්ට්‍රේලියානු රජය. හොඳයි. ඒ කියන්නේ අලුත්ම ප්‍රවේශයකින් අපිට මේ ප්‍රවර්ධන කටයුතු ආදී දේවල් කරන්න වෙනවා මේ කොවිඩ් සමයත් එක්කනේ. කවදා ඉක්මනින් නැනේ මේ කොරෝනා තත්ත්වය භාවය ආවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාවය යන්න ඕන අපේ රටෙන් ලෝකෙන් හැමතැනින්ම. ඒ වුණාට පස්සේ අලුත්ම වැඩක් පටන් ගන්න වෙලා තියෙනවා ඔබතුමියාලට. හොඳයි. මේ අධ්‍යක්ෂතුමා සඳහන් කළා වගේ අපි ඒ ගැන කතා කරමු මේ ප්‍රාදේශීය වශයෙන් සංචාර කර්මාන්තය දියුණු කරන්න ඕන ක්‍රමවේද හා සම්බන්ධ කාරණා. විනාඩි කිහිපයක විරාමයක් අපි ලබා ගමු ඊට පෙර. ශනිදායි බවන වැඩසටහනෙන් අපි කතා කරන්නේ සංචාරක කර්මාන්තය ගැන. සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා සහ අනිකුත් පාර්ශ්ව කිහිපයක් සමග ඒ සාකච්ඡාවේ ඉතිරි විනාඩි කිහිපයකට පෙර අපට ලැබුණු නිවේදන කිහිපයක් තිබෙනවා. එකක් අපේ ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් ජයග්‍රහණයක් පිළිබඳව ස්ලෝවේනියාවේ පැවැත්වුණු තරගයකින් ලබාගත් ජයග්‍රහණයක් පිළිබඳව තොරතුරක් ලැබෙනවා. පසුගිය 19 වෙනිදා මේ තරගය පැවැත්වුණේ ස්ලෝවේනියාවේ IBFF ජාත්‍යන්තර ලෝක ශූරතා තරගාවලිය. මේ තරගාවලියට සහභාගී වුණු රටවල් ගණනාවක් සහභාගී වුණා. ඒ අතර මහේෂ් සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඔහු ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක්. ඔහු කිලෝග්‍රෑම් 70 බරපන්තියේ ලෝක ශූරයා බවට පත් වුණා මේ තරගාවලියේ. ඒ වගේම වයස අවුරුදු 40න් ඉහළ කාණ්ඩයේ තරගෙන් ඔහු 3 වන ස්ථානය හිමි කරගත්තා. ඒ වගේම මිස්ටර් ඇට්ලැටික් යන තරග කාණ්ඩය යටතේ ඔහුට 2 වන ස්ථානය හිමි වුණා. මේ තරගාවලියට සහභාගී වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයාත් මහේෂ් සිල්වා. මේ විස්තර අපිට ලබා දුන්නේ ජයවීර රූපවාහිනී වාර්තාකරු ඉතාලියේ ජයවීර තමයි අපිට මේ තොරතුරු ලබා දුන්නේ. ඒ පිළිබඳවත් අපි මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම මේ සාහිත්‍ය මාසේ සාහිත්‍ය හා සම්බන්ධව ටිකක් කතා බහ කරනවා. සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන අය මේ ගැන ටිකක් හොයනවා බලනවා වැඩි. සේයා සංකල්පන අලුත් කෘතියක් පිළිබඳව අපිට තොරතුරක් ලැබෙනවා. සුභාෂිනී ජයතිලක විසින් රචනා කරන ලද නිර්මාණ එකතුවක් සේයා සංකල්පන විවිධ වූ මාතෘකා ඔස්සේ වර්ණවත් පිටු සහිතව ඊටාම ලස්සන කවි ගණනාවකින් මේ කෘතිය රචනා වෙලා තිබෙනවා. දයාවංශ ජයකුඩිසා සමාගමේ ප්‍රකාශනයක් ලෙසයි එය පාඨකින් අතරට එන්නේ.
හොඳයි අපි දැන් ආපහු කතා කරමු මේ සංචාරක කර්මාන්තය පිළිබඳව. ආචාර්ය ප්‍රසාද් ජයසූරිය ඔබ සඳහන් කළා මේ ඔබේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය කියා හිටිය අර අලුත් තත්ත්වයන් හමුවේ ලංකාවට එන කෙනෙක් වෙනුවෙන් ක්‍රමෝපායක් අලුත් ක්‍රමෝපායක් මේ අන්තර්ජාලය භාවිත කරමින් සකසමින් ඉන්නවායි කියලා. වැදගත් වේවි අපේ රටේ ඉන්න සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ බොහෝ දෙනාට ඒ කියන කාරණේ. පැහැදිලි කරමු. ඔව් චමින්ද මං හිතන්නේ ඉස්සෙල්ලාම කොවිඩ් තත්ත්වයක් රට තුල උද්ගත වුණාම අපි රටම වසා දමා තිබුණු අවධියක මම හිතන්නේ සංචාරක සංවර්ධන අධිකාරිය බොහෝ නිලධාරි මහතුන් ඒ කාලේ සෑහෙන වැඩ කොටසක නිරත වුණා. මොකද අපේ ප්‍රයත්නය උනේ ප්‍රොඇක්ටිව්ලි වැඩ කරලා රට කොහොමද හැකි පළමු අවස්ථාවේදීම සංචාරක කර්මාන්තය නැවතත් පටන් ගැනීම සඳහා සූදානම් කරන්න කියන එක. ඔන්න ඔය පදනමේ ඉඳන් අපි ඉස්සෙල්ලම කරපු දේ තමයි සංචාරකයෙක් මේ රටට කොවිඩ් වසංගත තත්ත්වයක් යටතේ පැමිණෙද්දී. මොකද අපි හැම කෙනෙක්ම දන්නවා මේ වසංගත තත්ත්වය තව මාස 12ක් 18ක් අඩුම ගානේ අපිත් එක්ක ඉන්න වාතාවරණයක් තුල තමයි අපිට කර්මාන්තය නැවතත් පණ ගන්නවන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී කර්මාන්තයේ නිරත වූවන් මොනවද පිළිපැදිය යුතු කරුණු කියන මඟ පෙන්වීම උන්ට ලබා දීම සඳහා අපි ඔය කියන ටූරිසම් ඔපරේෂනල් ගයිඩ්ලයින්ස් නැත්නම් සංචාරක මෙහෙයුම් මාර්ග උපදේශනය කියන පිටු 80කින් පමණ යුක්ත වන ගයිඩ්ලයින් එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම යටතේ සහ මේ සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින විවිධ පාර්ශවයන් නියෝජනය කරන සංගම් ආයතන සහ තනි පුද්ගලයන්ගේ මත විමසීමට ලක් කරමින් ඔවුන්ගේ අදහස් සුදහස් ලබා ගැනීමෙන් ඒක ඒ මාර්ග උපදේශනයට ඇතුළත් කරමින් අපිට පුළුවන් වුණා මාස එකමාරක විතර ප්‍රයත්නකින් පස්සේ ජූනි මාසෙ වෙද්දී ඒ මාර්ග උපදේශන එළි දක්වන්න. ඉතින් මං හිතන්නේ ඒකේ අපි බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කොවිඩ් වසංගත තත්ත්වයක් යටතේ සංචාරක කර්මාන්තය නැවත පටන් ගැනීමේදී එක් පාර්ශවයන් කොහොමද වගකීමෙන් යුතුව ක්‍රියාත්මක විය යුත්තේ කියන එක. මෙතනදී මං හිතන්නේ අපි සංචාරක කර්මාන්තය කියපුවම අපි හුඟක් අයට එකපාරට මනසට එන්නේ හෝටල් කියන එක. නමුත් සංචාරක සප්ලයි චේන් එක දිහා බැලුවොත් ඊට හුඟක් අදාළ පාර්ශවයන් ඉන්නවා. ටූර් ඔපරේටර්ස්ලා, ගයිඩ්ස්ලා, ඩ්‍රයිවර්ස්ලා, හෝටල්, අපි යන ඇට්‍රැක්ෂන්ස්, ඉගිරිය වෙන්න පුළුවන්, යාළ වෙන්න පුළුවන්, නැත්නම් වේල් වොචින් වෙන්න පුළුවන්. මේ හැම කාණ්ඩයක්ම ආවරණය වෙන පරිදි තමයි මේ මාර්ග උපදේශනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. and මේකේ තියෙන වැදගත්කම තමයි මේ හැම ආයතනයක්ම අපි හිතමු සීගිරිය කියන එක සෙන්ට්‍රල් කල්චරල් ෆන්ඩ් එකෙන් තමයි පාලනය වෙන්නේ. ඒ ආයතනයේත් අදහස් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි මේක දකින්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ මාර්ග උපදේශන නෙමේ සංචාරක කර්මාන්තය සඳහා අපි හැම කෙනෙක්ම එකතු වෙලා හදපු මාර්ග උපදේශනයේ හැටියට. ඉතින් ඔතනදී පළවෙනි පියවර හැටියට අපි ඒක එලි දැක්වුවා සියලු දෙනාගේම අදහස් සාකච්ඡාවට බඳුන් කරමින්. මේකේ දෙවන පියවර හැටියට තමයි මම හිතන්නේ අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය කියපු විදිහට අපි දැක්ක පොඩි හිඩසක් තියෙනවා. මේ ඩොකියුමන්ට් එක සම්බන්ධතාවය ඇති කරන්න ඕන ඇත්තටම මේ ක්‍රියාත්මක කරන පාර්ශවයන් එක්ක. ඉතින් එතනට යද්දි මම හිතන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ඉදිරියට ඇවිල්ලා අපිට සහයෝගයක් ලබා දුන්නා. මේ දැනුවත් වීමේ සම්මන්ත්‍රණ රට පුරා ක්‍රියාත්මක කරන්න. මේ වෙන විටත් මම හිතන්නේ අපි සම්මන්ත්‍රණ කියන්නේ Hotel Association of Sri Lanka කියන ආයතනය හරහා සම්මන්ත්‍රණ 10කට වැඩි ප්‍රමාණයක් 11ක් ඇත්තටම කියනවා ඊයේ වෙනකොට සම්පූර්ණ කෙරුවා මුළු රටේ මේ පැත්තෙන් පටන් ගත්තම හම්බන්තොට දක්වත් අනිත් පැත්තෙන් නුවරඑළිය දක්වත් ඊයේ පෙරේද අපි කල්චරල් ට්‍රයැන්ගල් නැත්නම් සංස්කෘතික ත්‍රිකෝණය ආවරණය වන පරිදි අපි ඒ සම්මන්ත්‍රණ අවසන් කෙරුවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මම හිතන්නේ ත්‍රිකුණාමලය පැත්තයි උතුරු කරෙන් යාපනය කියන ඒරියා එකයි විතරයි. ඒ වගේම තවත් වැඩසටහනක් සමගාමීව ක්‍රියාත්මක වෙනවා කුඩා සහ මධ්‍යම සංචාරක සේවා සපයන්නන් ඉලක්ක කරගෙන. මේකෙදී අපි මේ දැනුවත් කිරීමේ දින භාගයක සෙෂන් එකකට එහා ගිහිල්ලා ඔවුන්ට වීඩියෝ ක්ලිප්ස් හරහා නැත්නම් රෝල් ප්ලේ හරහා මේක
ඇඟට වැදෙන විදියට දැනුවත් කිරීම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒකේ මූලික පියවර හැටියට අපි මේක ඊස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ වෙන විටත් අනිත් හැම පළාතක්ම ආවරණය වන පරිදි ඒ දැනුවත් කිරීමේ සෙෂන්ස් ක්‍රියාත්මක කරන්න පුළුවන් පුහුණුකරුවන් මේ වෙනකොටත් අපි පුහුණු කරලා අවසන්. ඒ වගේම මෙතුමී කිව්වා වගේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේවා ක්‍රියාත්මක කිරීමට ආයෝජන ලබා ගන්න එක. මම හිතන්නේ මේ වෙනකොටත් අපි ADB එකත් එක්කත් සාකච්ඡා කරන් යනවා මේක අපිට කොහොමද ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සියලු දේ හරහා අපි කෙරුවේ මේක රට සූදානම් කිරීම. ඉතින් මම හිතන්නේ ඒක ඉදිරියට ගිහිල්ලා ඒකේ පිළිගැනීමක් හැටියට මේ වෙන විටත් අපිට World Travel and Tourism Council එකෙන් Safe Travels කියන ස්ටෑම්ප් එක නැත්තම් මුද්‍රාව අපිට ලබා දීලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන් රටවල් 34කට විතර තමයි මේක ලබා දීලා තියෙන්නේ. මේ අපේ රීජන් එක ගත්තොත් රටවල් 5යි තියෙන්නේ. ඉතින් අපිට එක රටක් හැටියට ඒ කියන්නේ ආරක්ෂිතභාවය සහ සනීප ආරක්ෂාව කියන එකට සහතිකයක් තමයි ඒක තුලින් අපිට ලබා දීලා තියෙන්නේ. කොරෝනා තත්ත්වයේ හමුවේ දුන්නු සහතිකයක්. ඒක එතකොට ඒක මේ රටේ එන්න බලාගෙන ඉන්න සංචාරකයෙක්ට ඒක යාගේ මනසේ හම්බෙන වොරන්ටි එකක් වෙන මේ රට සේෆ් කියලා මට ගමන් කිරීම සඳහා. මම හිතන්නේ ඒක අපේ රජයත් අපේ ආයතනයත් ගත්තු ඒ ප්‍රොඇක්ටිව්ලි ක්‍රියාත්මක කරපු දෙයට ලැබුණු රෙකග්නිෂන් එකක් හැටියට තමයි අපි සලකන්නේ. රට ආරක්ෂිතයි කියලා ජාත්‍යන්තර සහතිකයක් ලැබිලා තියෙනවා. ඔබතුමන්ලා සූදානම් රටට එන අය ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමවේදයක් හරි ගස්සලා තියෙනවා. හැබැයි අතිරේක ලේකම්තුමා තාම එයාපෝට් එක වහලානේ. ඔබතුමා මම හිතන්නේ දරුණුම ප්‍රශ්නේ වෙන්න ඕනේ මගෙන් ඇහුවේ. ඇත්තටම මේ ප්‍රශ්නයට ඍජු එහෙම නැත්නම් එක එල්ලේම පිළිතුරක් සපයන්නට බෑ. ඒක අපි කිසි කෙනෙකුට මොකද හේතුව කොවිඩ් තත්ත්වය කියන එක අද තියෙන එක හෙට වෙනකොට වෙනස් වෙනවා. ලෝකේ බොහෝ රටවල් වල අපි දැන් නවසීලන්තේ ගත්තොත් නවසීලන්තේ කොවිඩ් මර්ධනය කරගත්තයි කියලා මාසයක් ගියේ නෑ. ඒක ආය ආපහු වැඩි වුණා. දැන් එංගලන්තේ මේ වෙනකොට ඒ තත්ත්වය ආපහු සැරයක් දරුණු අතට හැරිලා තියෙනවා. ඊගාවට අසල්වැසි ඉන්දියාවේ වුණත් මුල් කාලෙදි හිතාගෙන හිටියේ අපි වගේම ඒගොල්ලොත් කොවිඩ් සේෆ් කියලා. හැබැයි දැන් ලෝකේ දෙවෙනි තැන. එතකොට මේ තත්ත්වය හමුවේ රජයකට වුණත් ඍජු තීරණයක් එක එල්ලේම ගන්නට බෑ. අපි ලබන මාසේ විවෘත කරනවා කියලා. අපි ඒ සඳහා උත්සාහයන් දැරුවා වාර ගණනාවක්. මම හිතන්නේ පහුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් මාධ්‍ය වලින් දැනගන්නත් ඇති අපි අගෝස්තු 1 වෙනිදා විදේශිකයන් සඳහා විවෘත කරනවා. එහෙම නැත්නම් සැප්තැම්බර් වෙනකොට මේක කරන්න පුළුවන් කියලා. නමුත් රජය විසින් එහෙම තව නිශ්චිතවම තීරණයක් අරගෙන නැහැ. ඒක තීරණය වෙන්නේ අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය මත. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා සංචාරක අමාත්‍යාංශයත් සංචාරක සංවර්ධන අධිකාරියත් හැටියට අපි නිරන්තරයෙන් ඇත්තම කියනවා නම් දවස් 2-3කට සැරයක්වත් මේ වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පිහිටවලා තියෙන කමිටුවත් එක්ක අපි සාකච්ඡා කරනවා. එතකොට අපිට පළමු කොටම යම්කිසි ආකාරයක සහතිකයක් තියෙන්නට ඕනේ විදේශිකයින් ලංකාවට ගෙන්නා ගන්නකොට ඒ හරහා අපේ රටට හානිකර තත්ත්වයක් ඇති නොවෙනවායි කියන එක. ඒ සහතිකය. ඊගාවට දෙවනුව අනික් පැත්තෙන් අපි සංචාරක ක්ෂේත්‍රේ කඩා වැටලා තියෙන නිසා ලෝකයේ අනෙක් රටවල් හදිස්සිත් වෙන හින්දා අපිට අනික් පැත්තෙන් පොඩි පීඩනයක් ප්‍රෙෂර් එකක් තියෙනවා. අපි කවද්ද පටන් ගන්න කියලා. ඇත්තටම අපිට එන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මාසෙන් මාසෙට මේක කල් දාන්නේ. කැන්සල් කරනවා නෙවෙයි. අපෙන් බුක් කරලා තියෙන බුකින් එකක් කැන්සල් කරන්නේ එහෙනම් ලබන මාසේ බලමු කියලා තව මාසයක් පස්සට දානවා. තවත් මාසයක් පස්සට දානවා. ඉතින් ඒ හින්දා අපිට මෙන්න මේ අහවල් දවසට මේ අරිනොයි කියලා වෙලා විවෘත කරනවායි කියලා වෙලා අපිට සහතිකයක් දෙන්න බෑ. හැබැයි මේ තීරණය ගන්නකොට රජය විසින් සලකා බැලිය යුතු මූලික කාරණා දෙක තුනක් තියෙනවා. එකක් තමයි මම කලින් සඳහන් කරපු එක. දෙවෙනි කාරණේ තමයි අමතක කරන්න හොඳ නෑ අපේ රටේ තවමත් විදේශික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් විදේශවල නැවත සිර වෙලා ඉන්නවා එන්න බැරුව. රජයක් හැටියට ගන්න පුළුවන් උපරිම උත්සාහය මේ වෙලාවේ දරනවා. ඉතින් රජය කොහොමටත් අපේක්ෂා කරනවා ඒ අයව ගෙනල්ලා ඒ අයව නිරෝධායනය කරලා ඊගාවට ඒ අයගෙන් අපිට ගැටලුවක් නැහැ කියන කාරණේ සහතික කරගත්තන් පස්සේ විදේශිකයින් දිහාට හැරෙන්න. ඒ කොහොම වුණත් අපේ ගුවන් තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළත් ඒ වගේම මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළත් මේ දෙකම දැනටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍යමය පැත්තෙන් අපිට යම්කිසි නිශ්චිත ආකාරයක සුරක්ෂිතභාවයක් තහවුරු වහාම පැය 12ක් ඇතුළත ඒ ගුවන් තොටුපළවල් දෙකම සූදානම් පෙරපුරුදු විදිහට නෙවෙයි
පවත්නා කොයිද්දත්වයේ යටතේ යම් කිසි විදේශිකයින් ප්‍රමාණයක් බාර ගන්න. ඒ නිසා අපි ලෑස්ති. ඒක ගැන කිසිදු සැකයක් නැහැ. ප්‍රශ්නේ අමාරු වුණාට උත්තරේ බොහොම විනිවිදයි. ඒ නිසා ගැටලුවක් නැහැ. ඒ නිසා ආවට ගියාට හදිසි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි විතරක් නෙවෙයි ලෝකෙම තියෙන ස්වභාවය ඒක. ඒ නිසා ඒ ගැන අපි ටිකක් සංවේදීව මේ වෙලාවේදී කතා බහ කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. දෙකට මම හිතන්නේ කාලය බොහොම අඩුයි. අපිට නුවරට යන්නත් ඕන භාගයක් දෙන්න. මම හිතන්නේ අපි කලබල වෙලා අරින්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ දේශීය වශයෙන් අපේ සූදානම කොහොමද කියලා. මොකද අපේ බ්‍රෑන්ඩ් එක තමයි හොස්පිටැලිටි කියන එක. ආගන්තුක සත්කාරය. නමුත් අපි එක රෝගියෙක් ඇතුළට ගත්තොත් අපේ ප්‍රජාවෙන් ඒකට විරුද්ධත්වයක් මතුවුනොත් අපේ බ්‍රෑන්ඩ් එකට තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකත් සංචාරක සංවර්ධන අධිකාරිය විදිහට අපි කලබලයක් නැහැ. අපි හරි වෙලාව වෙනකන් බලාගෙන ඉන්නවා. හැමදේම හිතාම හොඳින්ම කළමනාකරණය කරගත්ත එකේ ඕකත් අපිට එකතරම් අපහසු එකක් නැහැ කියලායි විශ්වාස කරන්නේ. ඒ නිසා ඉවසීමෙන් යුතුව මේ කාලයට අපි මුහුණ දිය යුතුයි. විරාමයකින් පසුව අපි කතා කරමු මහනුවර පැවැත්වෙන ලෝක සංචාරක දින සැමරුම පිළිබඳව. සනාවන් ආයුබෝවන් ආයුබෝවන් යාලි සටිදාය බවන් වැඩසටහන සමග අපි කතා කරන්නේ සංචාරක කර්මාන්තය ගැන. ලෝක සංචාරක දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කරන්නත් මේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ මේ බලධාරීන් සූදානම් වෙන අතර තමයි ශනිදාය බවන් මැදිරියට ආවේ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ධම්මිකා විජේසිංහ මහත්මිය මට පැහැදිලි කරන්න කොහොමද මේ සැමරුම සංවිධානය වෙලා තියෙන්නේ? දැන් ලෝක සංචාරක දිනේ අපි මේ සැප්තැම්බර් 27 වෙනිදාට සමරන්නේ ඒක තමයි එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ ප්‍රඥප්තියට අත්සන් කළ දිනය. ඒ නිසායි අපි මේ දිනය යොදාගන්නේ 1980 ඉඳලා අපි සමරනවා. ඉතින් මෙවර අපිට තේමාව දීලා තියෙන්නේ සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය කියන එක. ඊටම වැදගත් මාතෘකාවක්. ඉතින් ඒක නිසා අපි මේක කොළඹින් පිටතට ගෙනහිල්ලා අපි මහනුවර දිස්ත්‍රික්කයේ කියන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තමයි මෙවර අපේ ජාතික සැමරුම් උත්සවය සංවිධානය කරලා තියෙන්නේ. ඒක අපි මේ වියදම් කරලා උත්සවයක් කරනවා නෙවෙයි. අපි මේ වෙලාවේ අපි සංචාරක කර්මාන්තයට අපි දැනුම් දෙන්න ඕනේ. අපේ මේ සිහිනය අපි තවදුරටත් පවත්වාගෙන යන්න ඕනේ. අපි සංචාරක කර්මාන්තය අතහැරලා නැහැ කියන පණිවිඩයත් අරගෙන තමයි මේ අපි මහනුවර මේ උත්සවය සංවිධානය කරන්නේ. එතෙන්දී උත්සවයක් පමණක් නෙවෙයි. ඒක මේ 17 වෙනිදා ඉඳලා විවිධ පුහුණු කිරීම වැඩසටහන්, ඒ වගේම ඔවුන් ලියාපදිංචි කර ගැනීමේදී තියෙන ගැටලු ඒවට මුහුණ දෙන්නේ කොහොමද? අපි දැන් මේ ලියාපදිංචිය පහසු කරන්න අපි අපේ නිර්ණායක ලිහිල් කරලා ඔන්ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට මේක ලියාපදිංචි වෙන්න පහසුකම් සලසලා දීලා තියෙන ඒවා පිළිබඳ අපේ ප්‍රජාව දැනුවත් කරන්න, ඒගොල්ලන්ව ලියාපදිංචි කරගන්න, ඒ වගේම විවිධ වැඩසටහන් සූප ශාස්ත්‍ර සම්බන්ධයෙන් අපේ තේ කර්මාන්තය සම්බන්ධයෙන්, ඒ වගේම අත්කම් හා විවිධ දේශීය කර්මාන්ත සම්බන්ධයෙන් මේ සියලුම දේ හරහා කොහොමද අපි සංචාරක කර්මාන්තය හරහා ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දෙන්නේ. මේ කියන ඒවා දැනුවත් කරන්නත් එක්ක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපිට එතන මධ්‍යම පළාත මේ වෙලාවේ ප්‍රධාන වගකීම අරගෙන ඒ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මධ්‍යම පළාතේ වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඔබතුමන් සමග සම්බන්ධ වෙලා වැඩිදුර තොරතුරු කියයි කොහොමද ඒ කටයුතු කරලා තියෙන්නේ කියන එක. ඒ අනුව හෙට අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් කරලා තියෙනවා මේ ලෝක සංචාරක දිනය මහනුවර සිටි සෙන්ටරෙහිදී පැවැත්වීමට. අපි ඒ ගැන තොරතුරු ටිකක් දැනගමු. අප දැන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා වෙළඳ වාණිජ්‍ය සහ සංචාරක දෙපාර්තමේන්තුවේ WMAH බණ්ඩාර මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ජවින්ද. ගොඩක් ස්තුතියි රූපවාහිනියට අපිට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්. හොඳයි. කොහොමද මේ හෙට උත්සවයට කොහොමද ඔබතුමාලාගේ ලෑස්තිය? ලෑස්තිය අතරම සියලු කටයුතු සූදානම් කරලා තිනවා. මට පොඩි අවස්ථාවක් දෙනවා නම් මේක අපි පෙළගැස්ම පොඩ්ඩක් කියන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මධ්‍යම පළාත කියන්නේ විශේෂ පළාතක්. සංචාරක කර්මාන්ත පැත්තෙන් බැලුවාම අපිට මුහුද සහ මුහුදාසිත ක්‍රියාකාරකම් හැරෙන්නට අනිත් සියලුම සංචාරක ක්‍රියාකාරකම් කරන්න පුළුවන් පළාතක්. ඒතකොට පළාතේ දිස්ත්‍රික්ක 3ම සියලුම ප්‍රාදේශීය ලේකම් කොටස් ගත්තාම සංචාරක වශයෙන් ගොඩක් වැදගත්කම් තියෙනවා. එතකොට මධ්‍යම පළාත් දරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් එතුමා විශේෂයෙන්ම බලයට මේ පත්තුදා හිටම මේ මධ්‍යම පළාතේ විශේෂයෙන්ම මධ්‍යම පළාතට ආවේනික ලෞකික සමාජ කර්මාන්ත තියෙනවා ලෝකෙ කොහෙවත් නැතිව. අපි ගත්තම උඩුදුම්බර ගත්තාම උඩුදුම්බර තියෙනවා දුම්බර රටා කියලා. පවුල් 7ක් කරන්නේ මේක
විශේෂයි. ඒ වගේ ලාක්ෂා කර්මාන්ති මොන විදිහට ඒසත් මේවා ලෝකේ කොහෙවත් නැහැ. ඒතර ආණ්ඩුකාරතුමා මේ හැමතැනම මේ සංචාරය කරා අපි අඳුරගෙන කියනවා මධ්‍යම පළාතේ පවුල් 900ක් විතර ඉන්නවා මේ සංචාර කර්මාන්තයටත් බද්ධ වෙලා සාම්ප්‍රදායික කර්මාන්ත කරනවා. මේ කර්මාන්ත කරුවෝ මේ කොවිඩ් රසංජාතය හැම විද වැටුණු සංචාර කර්මාන්තයත් එක්ක ඒගොල්ලන්ගේ ආදායම් මාර්ගයත් විද වැටුණා. ඉතින් මේක නිසා එතුමාගේ අදහසක් ආවා මේකට මේගොල්ලන්ට අපි වෙළඳ පොලක් හදලා දෙන්න ඕනේ. ඒකට කොවිඩ් වසංගතයත් එක්ක තිබ්බ සීමා ලිහිවීමත් එක්ක එතුමා කිව්වා අපිට මේ කර්මාන්ත කරුවන්ට මධ්‍යම පළාතේ සියලුම දෙපාර්තමේන්තු සහ ආයතන එකතු වෙලා මේ කර්මාන්තයට සම්බන්ධ හැමෝමතම දිරියක් වෙන්න මොකක් හරි වැඩසටහනක් ලෑස්ති කරන්න කියලා. එතනදී අපේ ප්‍රධාන ලේකම් ගාමි රාජරත්න මැතිතුමාගේ මෙහෙයුම් මත සහ උපදේශ මත අපේ කර්මාන්ත අමාත්‍යාංශයත් මධ්‍යම පළාතේ ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තු ප්‍රණාදාන්තේ පළාත් සභාවට අය සියලුම දෙපාර්තමේන්තුත් මුල් වෙලා අපි ඉනෙක්ස් 2020 කියලා කර්මාන්ත සහ සංචාරක ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සූදානම් කරා. මේකනදී අපි මේ කල්පනා කරා දැන් මේක කරනවා නම් මේ වගේ එකක් කරන්න හොඳම තැනක් වෙන්න ඕනේ. මොකද කොවිඩ් නිර්ණායකයන්ට අනුව මේ අපිට මේ සෞඛ්‍ය ආරක්ෂක ප්‍රතිපත්තිත් අනුගමනය කරන්න ඕනේ. එහෙම බලපුවාම ඇත්තටම ලංකාවේ මම හිතන්නේ තියෙන හොඳම තැනක් තමයි මධ්‍යම පළාතේ මේ KCC ආයතනය. ඒතකොට මේ KCC ආයතනයේ අධිපතිතුමා දුෂ්ට විජේතන මැතිතුමා එක්කත් අපි සාකච්ඡා කරා මේ වගේ ප්‍රදර්ශනයක් කරනවා නම් කොහොමද කරන්න කියලා. හොඳයි වණ්ඩාර මහත්මයා දැන් ස්ථානීය සහ ඒ දේවල් තෝරා බේරා ගැනීම පිළිබඳව අපට පැහැදිලි. එතකොට මේ විදිහට තමයි මේ කාරණය මේ කරන්න බලාපොරොත්තු වෙන ඔබතුමාලා දවස් කිහිපයක් ඔස්සේ මේ වැඩ සංවිධානය කරලා තියෙනවා නේද අධ්‍යක්ෂකතුමා? ඔව් අපි මම ඉස්සලා කිව්වා වගේ අපි 17 වෙනිදා පටන් ගත්තා මේ පුහුණු සැසි වගේ ඒවා. ඒ වගේම 25 26 27 කියන දවස් තුනේම ප්‍රදර්ශනයක් මේ අනිත් කටයුතුත් සිද්ධ වෙනවා. ඉතින් අපේ ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මැතිතුමත් අමාත්‍යාංශ ලේකම් එස්.එට්.ආරච්චි මැතිතුමත් ඒ වගේම අපේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මැතිණියත් අපිට දැවැන්ත ශක්තියක් වෙලා මේ හැම කටයුත්තක් පිටිපස්සෙම ඉන්නවා. ඒ වගේම බණ්ඩාර මහත්මයා කිව්වා වගේ ආණ්ඩුකාරතුමාත් ප්‍රධාන ලේකම්තුමාත් ඒ සියලු දෙනාම අපිට සහයෝගය දෙනවා. මොකද මේ සංචාරක කර්මාන්තය කියන්නේ අපේ ආයතනයට හෝ අමාත්‍යාංශයට විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පළාත් සභා, පළාත් පාලන ආයතන, පෞද්ගලික අංශ ඒ හැමදෙනාම ඒ වගේම ප්‍රජාව ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙලා කරන්න ඕන ඒකාබද්ධ වැඩසටහනක්. ඉතින් ඒක නිසා අපි මේ දිනය හරහාත් අපි නැවතත් මතක් කරලා දෙනවා අපි හැමෝම ඒකාබද්ධව ඉන්නවා. අපි ඒකාබද්ධව සටන් කරනවා මේ සියලුම ගැටලු වලින් කොරෝනා වසංගතයෙන් වගේම සියලුම අපිට එන්න පුළුවන් ගැටලු වලින් නිදහස් වෙලා අපි සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයේ බවට සංචාරක ක්ෂේත්‍රය පත් කරගන්නට. හොඳයි අත්‍රේක ලේකම්තුමා දැන් මේ සියල්ල හමුවේ අපිට තියෙන අභියෝගාත්මක වැඩක් නෙමේ වැඩේ. මේ අභියෝගාත්මක ගමන සාර්ථක කරගන්න කොයිතරම් තක්සේරුවක් ඔබතුමාලා ළඟ තියෙනවද? මගේ අවසාන ප්‍රශ්නය. අපේ තියෙන හැකියාව පිළිබඳව උරගා බැලීමක්. ඔව් දැන් ඇත්තටම මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමී කිව්වා වගේ මේක අපේ තනි ව්‍යායාමයක් නෙමෙයි. අපි හැම විටම කටයුතු කරන්නේ පළාත් සභා ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අපේ යාන්ත්‍රණයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ ওই කියන රාජ්‍ය ආයතන හරහා. එතකොට ඒ ආයතන වලින් අපිට ලැබෙන සහයෝගය මත තමයි අපි ඉදිරි තීරණ ගන්න සහ මේ කටයුත්ත ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. එතනදී මම හිතන්නේ රාජ්‍ය ආයතන හැටියට අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ කොවිඩ් වසංගතයේ ඉදිරියේ අපිට සංචාරක කර්මාන්තය නොනැසී පවත්වා ගන්න පුළුවන් කියලා. මම හිතනවා එතනදී විශේෂයෙන්ම අපිට මේ අපේ ඔය කොවිඩ් කමිටුවේ මූලිකත්වයේ දරන්නේ අපේ යුද හමුදාව. එතකොට මේ හමුදාව වලින් ලැබෙන සහයෝගය ඇත්තටම අපි බොහොම ගැඹුරින් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව අපි සංචාරකයන් සඳහා රට විවෘත කරනකොට යම්කිසි ප්‍රමාණයකට දැන් මේ තාක්කල් අපේ කොවිඩ් පැතිරියාම වළක්වා ගන්නට උදව් වුණා වගේම ඉදිරියේදීත් ඒ කටයුත්ත සෞඛ්‍යාංශ සහ අපේ ආරක්ෂක අංශවල සහයෝගයත් එක්ක තමයි අපි යන්නේ. සමස්තයක් විදිහට කිව්වොත් එම සාමූහික වැඩක්. මේ හැමෝම එකමුතු වුණොත් අපිට අනිත් දේවල් ජයග්‍රහණය කළා වගේ මේ ජයග්‍රහණත් ලබා ගන්න පුළුවන්. ඒ කාර්යභාරය සඳහා සියලු දෙනාම සූදානම් බව මේ සාකච්ඡාවේදීත් අපිට පැහැදිලි වුණා. අමතක වෙන නොදී සංචාරක ව්‍යාපාරය සක්‍රියව පවත්වා ගැනීම සඳහා හෙට සිට මහනුවරදී සංචාරක ව්‍යාපාරය සම්බන්ධ නැත්නම් ලෝක සංචාරක දින සමරු උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඒ සියල්ල පිළිබඳව අද අභිෂණ දායබ වඩ සරණෙන් කතා කළේ. බොහොම ස්තුතිවන්ත වෙනවා සංචාරක අමාත්‍යාංශ අතිරේක ලේකම් සංවර්ධන වර්ණ
චන්ද්‍ර දිවාකර මහත්මයාට, ඒ වගේම සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඔබතුමියට, ඒ වගේම සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් සහ සංචාරක ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහත්මයාට අපේ ස්තුතියි. අයිබෝන්. සේදමාවත දිගේ කෙම් බිමට දොර හැර තිබේ මේ මං මාවත් දිගේ මුන්